හොඳයි දයාබර ශිෂ්‍ය ශිෂ්‍යාවනි. අපි මේ තාපේ පාඩමේ පළවෙනි කොටස කළා කලින් දවසේ මම දැන් අද මේ පාඩම යටතේ කරන්න හදන්නේ ඒක දෙවෙනි කොටස. අත් වශයෙන්ම මේ ශීඝ්‍ර පුනරීක්ෂණයක් අපි කරන්නේ. අපි බොහොම වේගවත්ව තාපේ පාඩමේ තියෙන සිද්ධාන්ත මතක් කිරීමක් තමයි මේ පාඩම් මාලාවේ අරමුණ. ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ තාප මිතිය කියන කොටසෙන් එහාට අපිට මතක් කරගන්න එක හොඳයි තාපය පිළිබඳව. තාපය කියන එක තාපය සහ උෂ්ණත්වය කියලා දෙකක් පද දෙකක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මෙන්න මේ පද දෙක හරියට කාර්යය සහ ශක්තිය වගේ කියලා හිතුවොත් ඒකට අනුරූප වෙනවා කියලා හිතුවොත් එහෙම නිවැරදි. දැන් අපි දන්නවා ශක්තිය කියලා කියන්නේ වස්තුවක අඩංගු වෙන ගුණයක්. විවිධ ශක්තියන් තියෙනවා. චාලක ශක්තිය, විභව ශක්තිය, ඒ වගේ ශක්තියන් වස්තුවක අඩංගු වෙනවා. වස්තුවක් තුළ පද්ධතියක් තුළ අඩංගු කළ හැකි ගුණයක්. කාර්යය කිරීමේදී සිද්ධ වෙන්නේ එක පද්ධතියක හෝ එක වස්තුවක හෝ තියෙන ශක්තිය වෙනත් වස්තුවක් වෙතට නැත්නම් වෙනත් පද්ධතියක් වෙතට සම්ප්‍රේෂණය වීම නැත්නම් සංක්‍රමණය වීම. කාර්ය කිරීමකදී ශක්තිය පරිවර්තනය වෙනවා. ඒ වගේම ශක්තිය සංක්‍රමණය වීමකුත් සිද්ධ වෙනවා. මෙන්න මේ වගේමයි කියලා අපිට හිතන්න පුළුවන් තාපය සහ උෂ්ණත්වය. උෂ්ණත්වය කියන එක වස්තුවක අඩංගු වෙන ගුණයක්. නමුත් තාපය කියන්නේ එක වස්තුවක නැත්නම් පද්ධතියක ඉඳලා තවත් පද්ධතියක් වෙතට සංක්‍රමණය වෙන ශක්තියක්. ඒ අනුව අපිට මේ දෙක අනුරූප කරලා ගන්න පුළුවන් කාර්ය සහ කාර්ය සහ ශක්තිය. ඒ වගේම උෂ්ණත්වය සහ තාපය කියන දෙක අනුරූප කරලා ගන්න පුළුවන්. ඉතින් මීට කලින් මම පාඩමේදී උෂ්ණත්ව මිතිය, ප්‍රසාරණය වගේ කරුණු පිළිබඳව අවධානය යොමු කළා. මෙතනින් එහාට මේ පාඩමේදී අවධානය යොමු කරන්නේ තාප මිතිය සම්බන්ධයෙන්. තාප මිතිය කියලා කියන්නේ තාප ප්‍රමාණය පිළිබඳව කරන ප්‍රමාණාත්මක මෙනුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් කරන අධ්‍යයනය. ප්‍රමාණාත්මකව තාප ප්‍රමාණය ගණනය කර ගැනීම. ඒ කියන්නේ තාප ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාත්මක අගයක් ලබා ගන්න ආකාරය, ඒ ලබා ගන්නා මූලධර්ම පිළිබඳව, ඒ සිද්ධාන්ත පිළිබඳව කරන අධ්‍යයනය තමයි තාප මිතිය කියලා කියන්නේ. ඉතින් වස්තුවකට පද්ධතියකට තාපය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම වස්තුවක හෝ පද්ධතියක තියෙන තාපය ඉවත් වෙන්නත් පුළුවන්, පිට කරන්නත් පුළුවන්. වස්තුවකින් පද්ධතියකින් තාපය පිට කරන්නත් පුළුවන්. වස්තුවකට හෝ පද්ධතියකට තාප ශක්තිය ලබා දෙන්නත් පුළුවන්. එතකොට එහෙම වස්තුවකට හෝ පද්ධතියකට හෝ තාප ශක්තිය ලබා දෙනකොට ඒ පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වගේම පද්ධතියෙන් තාප ශක්තිය පිට වෙනකොට පද්ධතියේ උෂ්ණත්වය පහළ යනවා. එතකොට මෙන්න මේ උෂ්ණත්වයේ ඉහළ යන ප්‍රමාණය නැත්නම් උෂ්ණත්වයේ පහළ යන ප්‍රමාණය රඳා පවතිනවා ඒ පද්ධතිය හා සම්බන්ධ යම් යම් ගුණ කීපයක් මත. අපි මේ සලකන පද්ධතිය ස්කන්ධය අනුව, පද්ධතියේ අඩංගු වෙන ස්කන්ධය අනුව කොච්චර තාප ප්‍රමාණයක් අවශෝෂණය වෙනවාද කියන එක රඳා පවතිනවා. ඒ වගේම පද්ධතියේ තියෙන තවත් භෞතික ස්වභාවයන් මත මේ කොච්චර තාප ප්‍රමාණයක් අවශෝෂණය වෙනවාද කියන එක රඳා පවතිනවා යම්කිසි උෂ්ණත්ව වෙනසක් සඳහා. නැත්නම් යම්කිසි උෂ්ණත්ව නැග්මක් සඳහා. ඒ වගේම තමයි අනිත් පැත්තට අපි ගත්තොත් එහෙම යම්කිසි උෂ්ණත්ව බැස්මක් සඳහා කොපමණ තාප ප්‍රමාණයක් පිට වෙනවද කියන එකත් මෙන්න මේ කියපු සාධක මත රඳා පවතිනවා. ඉතින් අපි බලමු මෙන්න මේ කියන සාධක. මම කිව්වා පද්ධතියේ ස්කන්ධය, ඒ වගේම පද්ධතිය සකස් කරලා තියෙන ඒ පද්ධතියේ හැදිලා තියෙන ද්‍රව්‍ය කියන මේ කාරණා මත මේක රඳා පවතිනවා. ඉතින් අපිට ගන්න පුළුවන් පද්ධතියක යම්කිසි උෂ්ණත්ව වෙනසකදී ඒ පද්ධතිය අවශෝෂණය කරන හෝ ඒ පද්ධතිය පිට කරන තාප ප්‍රමාණය කියන එක රඳා පවතිනවා මේ ස්කන්ධය මත, ඒ පද්ධතිය සකස් වෙලා තියෙන ද්‍රව්‍ය මත රඳා පවතින යම්කිසි පද්ධතියේ තියෙන යම් ස්වභාවයක් මත රඳා පවතිනවා. ඉතින් ඒක අපි ගන්නවා තාප ධාරිතාවය කියලා.
වස්තුවක නැත්නම් පද්ධතියක තාපධාරිතාවය. ඒ තාපධාරිතාවය කියන ගුණය මත තමයි සාධකයේ මත තමයි යම්කිසි තාප ප්‍රමාණයක් පද්ධතිය අවශෝෂණය කරනකොට එහෙම නැත්නම් යම්කිසි තාප ප්‍රමාණයක් පද්ධතිය මගින් පිට කරනකොට කොච්චර උෂ්ණත්ව අන්තරයකට මේ පද්ධතියපත් වෙනවද කියන එක රඳා පවතින්නේ ඒ පද්ධතියේ නැත්නම් ඒ වස්තුවේ තාපධාරිතාවය කියන සාධකයේ මත. ඉතින් තාපධාරිතාවය කියන සාධකය තාපධාරිතාවය කියන මේ ගුණය යම්කිසි පද්ධතියක වැඩි නම් ඒ පද්ධතියේ යම් උෂ්ණත්ව අන්තරයකට පත්වීම සඳහා ඒක අවශෝෂණය කරගන්නවා වැඩි තාප ප්‍රමාණයක්. යම්කිසි පද්ධතියක තාපධාරිතාවයේ වැඩි නම් යම්කිසි උෂ්ණත්ව අන්තරයකට පත්වීම සඳහා එම පද්ධතිය පිට කළ යුතුයි වැඩි තාප ප්‍රමාණයක්. ඒ වගේම තමයි තාපධාරිතාවයේ අඩු වෙනකොට අපි හිතමු යම්කිසි පද්ධතියක තාපධාරිතාවයේ අඩු නම් යම්කිසි උෂ්ණත්ව අන්තරයකට පත්වීම සඳහා එම පද්ධතිය අවශෝෂණය කරගන්නේ ඒ වගේම එම පද්ධතිය පිට කරන්නේ අඩු තාප ප්‍රමාණයක්. දැන් මම සරලව උදාහරණයක් ගන්නම්කෝ. යම්කිසි පද්ධතියක් කාමර උෂ්ණත්වයේ පවතිනවා. උදාහරණයක් හැටියට අපි හිතමුකෝ මේ කාමර උෂ්ණත්වය සෙල්සියස් 30ක් කියලා. සෙල්සියස් 30ක්. සෙල්සියස් 30ක උෂ්ණත්වයේ පවතිනවා. සෙල්සියස් 30ක උෂ්ණත්වයේ පවතිනවා. අපි හිතමු. මම මේක ගත්තේ උදාහරණයකට. එතකොට මේ කාමරේ නැත්නම් මේ වස්තුව මේ පද්ධතිය සෙල්සියස් 31 කියන උෂ්ණත්වයට පත් කිරීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය එම පද්ධතියේ තාපධාරිතාවයේ කියන සාධකයේ මත රඳා පවතිනවා. 31 වෙනුවට මම ගන්නම්කෝ 32 නැත්නම් 33 නැත්නම් 34 නැත්නම් 35 කියලා හිතමුකෝ. සෙල්සියස් 30 කියන උෂ්ණත්වයේ පවතින යම්කිසි පද්ධතියක උෂ්ණත්වය සෙල්සියස් 35 කියන අගයට පත් කිරීම සඳහා එම පද්ධතියේ කොපමණ තාප ප්‍රමාණයක් අවශෝෂණය කරනවද කියන කාරණය පද්ධතියේ තාපධාරිතාවයේ කියන ගුණය මත නැත්නම් ඒ කියන සාධකයේ මත රඳා පවතිනවා. ඔය අනිත් පැත්තත් එහෙමයි. අපි හිතමු සෙල්සියස් 30 කියන උෂ්ණත්වයේ පවතින පද්ධතිය සෙල්සියස් 25 කියන උෂ්ණත්වයේ දක්වා පත්වීම සඳහා එම උෂ්ණත්වයේ එසේ අඩුවීම සඳහා අවශෝෂණය පිට කරනු ලබන්නේ කොපමණ තාප ප්‍රමාණයක්ද කියන කාරණය ඒ පද්ධතියේ තාපධාරිතාවයේ කියන සාධකයේ මත රඳා පවතිනවා. එහෙමනම් දැන් දරුවන්ට අවබෝධයක් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් පද්ධතියක් යම්කිසි උෂ්ණත්ව අන්තරයකට පත්වීම කෙරෙහි බලපාන සාධකයක් නැත්නම් ඒ උෂ්ණත්ව අන්තරයට පත්වීමේදී අවශෝෂණය කරනු ලබන හෝ පිට කරනු ලබන තාප ප්‍රමාණය කෙරෙහි බලපාන සාධකය ඒ වස්තුවේ නැත්නම් ඒ පද්ධතියේ තාපධාරිතාවය. ඉතින් අපිට පුළුවන් තාපධාරිතාවයේ අර්ථ දක්වන්න මෙන්න මේ විදිහට. වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම වස්තුවේ තාපධාරිතාවය ලෙස හඳුන්වනු ලබයි. මේ විදිහට අපිට තාපධාරිතාවය අර්ථ දක්වන්න පුළුවන්. කොහොමද අපි කියන්නේ? වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම වස්තුවේ තාපධාරිතාවය ලෙස හඳුන්වනු ලබයි. නැත්නම් පද්ධතිය කියන වචනේ දාගෙන කිව්වත් කමක් නැහැ. පද්ධතියක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය එම පද්ධතියේ තාපධාරිතාවය ලෙස හඳුන්වනු ලබයි. ඉතින් මේ පද්ධතිය කියන එක නැත්නම් වස්තුව කියන එක ඒකට අදාළ වෙන තවත් භෞතික ගුණ තියෙනවා. එහි අඩංගු වෙන භෞතික ගුණ තියෙනවා. අතවසම පද්ධතියේ මේ තාපධාරිතාවයේ කියන සාධකය වෙනස් වෙන්නේ ඔය භෞතික සාධක නැත්නම් ඔය කියන භෞතික ගුණ මත. ඒක තමයි
පද්ධතියේ ස්කන්ධය. තාපධාරිතාවය කියන එකට බලපාන සාධකයක් තමයි පද්ධතියේ ස්කන්ධය. ඒ ද්‍රව්‍යයේ ස්කන්ධය. එහෙම නැත්නම් ඒ කියන වස්තුවේ ස්කන්ධය. ස්කන්ධය වෙනස් වෙනකොට ස්කන්ධය වැඩි වෙනකොට තාපධාරිතාවය වැඩි වෙනවා. අපි හිතමුකෝ උදාහරණයක් විදියට භාජනයක තියෙනවා ජලය කිලෝග්‍රෑම් 5ක්. ජලය කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. ජලය කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. එතකොට මේ භාජනය අඩංගු පද්ධතියට යම්කිසි තාපධාරීතාවයක් ඒ අනුව තියෙනවා. අපි දුම් මේ භාජනය කිලෝග්‍රෑම් 10ක ජල ප්‍රමාණයක් මේකට දැම්මොත් ওই භාජනයට කිලෝග්‍රෑම් 10ක ජල ප්‍රමාණයක් ජල ස්කන්ධයක් දැම්මොත් ඒ භාජනයේ තාපධාරීතාවය වැඩි වෙනවා. වෙනස් වෙනවා. ස්කන්ධය වෙනස් වීම තමයි ඒකට හේතුව. අපි මේ ජලය වෙනුවට වෙන මොනවා හරි ද්‍රවයක් පාවිච්චි කළොත් පොල් තෙල් හරි වෙනත් ද්‍රවයක් පාවිච්චි කළොත් ඒත් මේ තාපධාරීතාවය වෙනස් වෙනවා. එහෙමනම් මේ තාපධාරීතාවය කියන රාශිය ස්කන්ධය මත ඒ ද්‍රව්‍ය මත වෙනස් වෙන රාශියක්. ඒ අනුව මේ ද්‍රව්‍යය සඳහා යම්කිසි ද්‍රව්‍යයක් මගින් යම්කිසි ද්‍රව්‍ය ස්කන්ධයක් මගින් අවශෝෂණය කරන හෝ පිට කරන තාප ප්‍රමාණය පිළිබඳව කියන්නේ යම්කිසි උෂ්ණත්ව අන්තරයකට පත්වීමේදී ඒ ද්‍රව්‍ය ස්කන්ධය යම්කිසි උෂ්ණත්ව අන්තරයකට පත්වීමේදී අවශෝෂණය කරන හෝ පිට කරන තාප ප්‍රමාණය පිළිබඳව යම්කිසි මිම්මක් අපිට අර්ථ දක්ව ගන්න පුළුවන්. ඒ සම්බන්ධ යම්කිසි භෞතික රාශියක් අපිට අර්ථ දක්ව ගන්න පුළුවන්. අපි ඒකට කියනවා විශිෂ්ට තාපධාරීතාවය කියලා. විශිෂ්ට තාපධාරීතාවය අපි අර්ථ දක්වන්නේ කොහොමද? යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරන තාප ප්‍රමාණය. යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරන තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරීතාවය කියලා අපි අර්ථ දක්වනවා. ඉතින් අපි හිතමුකෝ යම්කිසි ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් සිම්පල් m ප්‍රමාණයක උෂ්ණත්වය ස්කන්ධයේ සිම්පල් m ප්‍රමාණයක උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරන තාප ප්‍රමාණය Q නම් අවශ්‍ය කරන තාප ප්‍රමාණය Q නම් අපිට පුළුවන් කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරන තාප ප්‍රමාණය එහෙම නැත්නම් ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරීතාවය ගණනය කරන්න මෙන්න මෙහෙම. අපිට ඒක ලැබෙනවා C සමානයි Q. Q තමයි ලබා දීපු මුළු තාප ප්‍රමාණය. සිම්පල් m ස්කන්ධයක උෂ්ණත්වයේ ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවීම සඳහා ලබා දීපු තාප ප්‍රමාණය Q. නමුත් සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට Q බෙදීම m ඩෙල්ටා තීටා. Q බෙදීම m ඩෙල්ටා තීටා. මේකෙන් අපිට ලැබෙනවා Q සමානයි හරස් ගුණිතය දැම්මොත් එහෙම mc ඩෙල්ටා තීටා කියලා. විශිෂ්ට තාපධාරීතාවයේ අර්ථ දැක්වීම අනුව. ඉතින් මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා අපිට පුළුවන් යම්කිසි පද්ධතියක් අපි දන්නවා නම් ඒකේ තියෙන විශිෂ්ට තාපධාරීතාවයේ පද්ධතිය සකස් වෙලා තියෙන ද්‍රව්‍ය. ඒ පද්ධතිය ඒක ස්කන්ධය දන්නවනම් ඒක යම් උෂ්ණත්ව අන්තරයකට පත් කිරීම සඳහා සමහරට උෂ්ණත්වයේ වැඩි කිරීමක් වෙන්න පුළුවන්. සමහර විට උෂ්ණත්වය අඩු කිරීමක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් යම්කිසි උෂ්ණත්ව අන්තරයකට පත් කිරීම සඳහා අවශ්‍ය කරන තාප ප්‍රමාණය කොච්චරද කියන එක අපිට මෙන්න මේ සමීකරණය භාවිතා කරලා ගණනය කරගන්න පුළුවන්. මේ සූත්‍රය භාවිතා කරලා අපිට ගණනය කරගන්න පුළුවන්. මේ කරුණු වැදගත් මේවා නැවත මතක් කරගන්න. මම ශීඝ්‍ර පුනරීක්ෂණයක් කරගෙන යන්නේ. අපි ඉක්මන් මතක් කිරීමක් තමයි මේ කරගෙන යන්නේ. එනිසා ඒකෙන් ඒ ප්‍රයෝජනෙ ගන්න කියලා මම මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට මම යනවා මේ තාප මිතියෙම එන තවත් එක පදයක් අර්ථ දක්වීම සඳහා গুপ্ত තාපය. গুপ্ত තාපය කියන එක. গুপ্ත තාපය.
දැන් গুপ্ත කියනකොට අපි දන්නවා මේ යම්කිසි දෙයක් මතු පිටට පේන්නේ නැතුව මතු පිට වෙනසකින් තොරව එළියට එළිදරව් වෙන්නේ නැතුව යම් දෙයක් සිද්ධ වෙනවා නම් යම්කිසි විපර්යාසයක් වෙනවා නම් බාහිරට නොපෙනීමකින් තොරව අපිට ඒකේ গুপ্ত ස්වභාවයක් තියෙනවා. গুপ্তයි කියලා කියනවා. එළියෙන් බැලුවහම පේන්නේ නැහැ. නමුත් යම් යම් වෙනස්කම් වෙනවා. යම් යම් දේවල් වෙනවා. ඒ මොනවාම අපි කියනවා গুপ্তයි කියලා. අපිට පිටතින් හඳුනා ගන්න බැයි නම් බාහිරින් බැලුවහම අපිට හඳුනා ගන්න බැයි නම් අපි කියනවා ඒකේ තියෙන්නේ গুপ্ত ස්වභාවයක් කියලා. গুপ্তයි කියලා කියනවා. එතකොට තාපය කොහොමද গুপ্ত තාපේ බවට පත් වෙන්නේ? තාපේ මොකද්ද තියෙන গুপ্ত බව? මෙහෙමයි. පද්ධතියක් පිට කරන හෝ පද්ධතියක් මගින් අවශෝෂණය කරන ශක්තිය නැත්නම් පද්ධතිය අතර සංක්‍රමණය වෙන ශක්තිය තමයි තාපය කියලා කියන්නේ. අපි දන්නවා සාප සංක්‍රමණයක් පද්ධතිය අතර සිදුවනකොට ඒ පද්ධති සාමාන්‍යයෙන් උෂ්ණත්ව වෙනස්කම් වලට භාජනය වෙනවා. පද්ධතිය උෂ්ණත්ව වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒ කියන්නේ යම්කිසි පද්ධතියක උෂ්ණත්වය අඩු වෙනවා. එහෙම නැත්නම් පද්ධතියක උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ ආකාරයට උෂ්ණත්ව වෙනස්කම් වලට පද්ධතියක් භාජනය වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ පද්ධතිය තාපය අවශෝෂණය කරනවා හෝ තාපය පිට කරනවා කියලා. උෂ්ණත්ව වෙනස මගින් තමයි තාප අවශෝෂණය කිරීම හෝ තාප පිට කිරීම බාහිරට පෙන්වන්නේ. බාහිරට නිරූපණය වෙන්නේ. නමුත් යම්කිසි පද්ධතියක් උෂ්ණත්ව වෙනසකින් තොරව එක්ක තාපය අවශෝෂණය කරනවා නම් එහෙම නැත්නම් තාපය පිට කරනවා නම් අන්න එවැනි තාපයකට තමයි අපි කියන්නේ গুপ্ত තාපයක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් තාපය අවශෝෂණය කරනකොට උෂ්ණත්වන්තරයක් වැඩිවීමක් සිද්ධ වෙනවා. තාපය පිට කරනකොට උෂ්ණත්වය අඩුවීමක් සිද්ධ වෙනවා. නමුත් සමහර සුවිශේෂ ක්‍රියාවලිය වලදී පමණක් තාපය අවශෝෂණය කිරීම හෝ තාපය පිට කිරීමේ ක්‍රියාවලිය උෂ්ණත්ව අන්තරයකින් තොරව සිද්ධ වෙනවා. එහෙම සිදුවන අවස්ථා තියෙනවා. සුවිශේෂ අවස්ථාවල සුවිශේෂ ක්‍රියාවලින් සිදුවෙන අවස්ථාවල එහෙම වෙනවා. උදාහරණ හැටියට ගත්තොත් එහෙම මේ අවස්ථා විපර්යාසවලදී අපි දන්නවා මේ පෘථුවිය මතදී අපිට පදාර්ථය අවස්ථා තුනකින් හමු වෙනවා. ඝන, ද්‍රව සහ වායු කියලා. ඒ කියන්නේ එකම ද්‍රව්‍යයක් අපි ගත්තොත් එහෙම ඝන අවස්ථාවේ පවතින්න පුළුවන්, ද්‍රව අවස්ථාවේ පවතින්න පුළුවන්, වායු අවස්ථාවේ පවතින්න පුළුවන්. මම උදාහරණයක් කරගෙන කිව්වොත් එහෙම ජලය. ජලය ඝන අවස්ථාවේ පවතිනකොට කියනවා අයිස් කියලා. එතකොට ජලය ද්‍රව අවස්ථාවේ පවතිනකොට තමයි අපි කියන්නේ සාමාන්‍ය ජලය කියලා. ඒ වගේම ජලය වායු අවස්ථාවටපත් වෙච්චාම අපි කියනවා වාෂ්ප කියලා. වාෂ්ප ජලාණු වායු කලාපයේ පවතින්න පුළුවන්, ද්‍රව කලාපයේ පවතින්න පුළුවන්. එහෙම නැත්නම් ඝන අවස්ථාවේ පවතින්න පුළුවන්. එතකොට ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේ ජලය පවතිනවා. ඒ වගේ තමයි මේ පරිසරයේ තියෙන බොහෝමයක් ද්‍රව්‍ය. මෙන්න මේ කියන ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුනටපත් වෙනවා. ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුනටපත් වෙනවා. ඉතින් එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකටපත් වීම අපි කියනවා අවස්ථා විපර්යාසයක් කියලා. උදාහරණයක් හැටියට ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වීම අවස්ථා විපර්යාසයක්. ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවටපත් වීම වායු අවස්ථාවටපත් වීම අවස්ථා විපර්යාසයක්. අනිත් පැත්තටත් එහෙමයි. වායු අවස්ථාවේ නැත්නම් වාෂ්ප අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවටපත් වීම අවස්ථා විපර්යාසයක්. ද්‍රව අවස්ථාවේ ඉඳලා ඝන අවස්ථාවටපත් වීමත් අවස්ථා විපර්යාසයක්. අපි කියනවා ඒවා අවස්ථා විපර්යාස කියලා. අපි දැනගන්න ඕන දේ තමයි, අපේ අවධානය යොමු වෙන්න ඕන දේ තමයි, මේ දරුවෝ ඉගෙන ගන්න ඕන කාරණේ තමයි ද්‍රව්‍යයක් අවස්ථා විපර්යාසයට භාජනය වෙන්නේ සුවිශේෂ උෂ්ණත්වයකදී. සුවිශේෂ උෂ්ණත්වයකදී තමයි අවස්ථා විපර්යාසයට භාජනය වෙන්නේ. එම ද්‍රව්‍යයටම අදාළ
සුවිශේෂ උෂ්ණත්වයකදී අවස්ථා විපර්යාසයට භාජනය වෙනවා. ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වෙන්නේ සුවිශේෂ උෂ්ණත්වයකදී. අපි කියනවා ඒ උෂ්ණත්වය ද්‍රවාංකය කියලා. අනිත් පැත්තට ගත්තොත් ද්‍රව ඝන වෙනවා නම් ඒක හිමාංකය කියලා කියනවා. නමුත් ওই දෙකම සමානයි. දෙකම එකයි. නම වෙනස ඇවිල්ලා තියෙන්නේ සිද්ධ වෙන ක්‍රියාවලිය අනුව. එකම දේ. එතකොට ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වෙන්නේ යම් කිසි ද්‍රව්‍යයක් ද්‍රවාංකයේදී. හැබැයි විවිධ ද්‍රව්‍යවල මේ ද්‍රවාංක එකම නෙමෙයි. විවිධ ද්‍රව්‍යවල ද්‍රවාංක වෙනස් වෙනවා. ද්‍රවාංක වෙනස් වෙනවා. අපි ගත්තොත් එහෙම ජලය අයිස් දිය වෙන උෂ්ණත්වය වෙන වෙන දේවල් ගන්න පුළුවන්. ඒවැ ද්‍රවාංක වෙනස්. දැන් අපිට පුළුවන් පරිසරයේ දකින්න ඝන වස්තු. අපි හිතමු යකඩ කැබැල්ලක්, වාහන කැබැල්ලක් වගේ දෙයක්. අපිට මේ පරිසරයේ දකින්න පුළුවන් වුණාට මේ සාමාන්‍ය පරිසරයේ අපිට අයිස් කැබැල්ලක් තියලා තියන්න බෑ. මේ අපි ඉන්න පරිසරයේ. මොකද අයිස් කැබැල්ල එම උෂ්ණත්වයේදී ඝනයක් හැටියට පවතින්නේ නැහැ. වෙන දේවල් තියෙනවා එම උෂ්ණත්වයේදී ඝන හැටියට පවතින. ඒ කියන්නේ මේවා ද්‍රවාංක සමාන නැහැ. ද්‍රවාංක සමාන වෙන්නේ නැහැ. ද්‍රව්‍ය අණුව ද්‍රවාංකේ වෙනස් වෙනවා. එතකොට ද්‍රවාංකයේදී තමයි ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වෙන්නේ. විවිධ ද්‍රව්‍යවල මේ ද්‍රවාංකය එකම නෙමෙයි වෙනස්. එතකොට ඒ අවස්ථාවේ පර්යාසයටපත් වෙන උෂ්ණත්වය. ඊට පස්සේ අපි කියනවා ද්‍රව අවස්ථාවේ තියෙන යම් ද්‍රව්‍යයක් වාෂ්ප අවස්ථාවට නැත්නම් වායු අවස්ථාවටපත් වෙන උෂ්ණත්වය තාපාංකය කියලා. වාෂ්ප අවස්ථාවටපත් වෙන උෂ්ණත්වය අපි හඳුන්වනවා තාපාංකය කියලා. එතකොට තාපාංකය කියලා කියන්නේ ඒ අවස්ථා විපර්යාසයටපත් වෙන උෂ්ණත්වය. එතකොට යම් කිසි ද්‍රව්‍යයක් එම අවස්ථා විපර්යාසයටපත් වෙන්නේ ඒ ද්‍රව්‍යයේ එක්ක ද්‍රවාංකයේදී ඝන ද්‍රව්‍යයේ ද්‍රවය බවටපත් වෙන්නේ ද්‍රවාංකයේදී. එතකොට ද්‍රවය වාෂ්පය හෝ වාතය බවටපත් වෙන්නේ තාපාංකයේදී. මෙන්න මේම සුවිශේෂ උෂ්ණත්වයකදී තමයි ද්‍රව්‍යයක් අවස්ථා විපර්යාසයට භාජනය වෙන්නේ. මේ විදිහට අවස්ථා විපර්යාසයට භාජනය වෙනකොට එහෙම අවස්ථා විපර්යාසයට භාජනය වෙනකොට අවශෝෂණය කරන තාපය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වීම අපි කියනවා විලයනය කියලා. ද්‍රව අවස්ථාවේ සිට ඒ තාපාංකයේදී වාෂ්ප අවස්ථාවටපත් වීම අපි කියනවා වාෂ්පීකරණය කියලා. එතකොට විලයනය වුණත් වාෂ්පීකරණය වුණත් එම සංසිද්ධිය සිදුවන උෂ්ණත්වයේදී ඒක සිදු වෙනකොට ඒ කියන්නේ ද්‍රවාංකයේදී හෝ තාපාංකයේදී හෝ ඒක සිදු වෙනකොට පද්ධතිය තාපය අවශෝෂණය කරනවා. විලයනයේදී තාපය අවශෝෂණය කරනවා. වාෂ්පීකරණයේදී තාපය අවශෝෂණය කරනවා. මේක අනිත් පැත්ත අපි ගත්තොත් එහෙම වාෂ්පීකරණය වාෂ්ප ද්‍රව තත්වයටපත් වෙනකොට තාපය පිට කරනවා. ඝනීභවනය වෙනකොට තාපය පිට කරනවා. ඊළඟට ද්‍රවය අයිස් බවටපත් වෙනකොට ඝනීකරණය වෙනකොට තාපය පිට කරනවා. හැබැයි මේ තාපය පිට කළත් තාපය අවශෝෂණය කළත් ඒවැ ද්‍රවාංකයේදී සහ තාපාංකයේදී ඒ අවස්ථා විපර්යාසයට එම ද්‍රව්‍ය පත් වෙනකොට උෂ්ණත්ව වෙනසකින් තොරවයි ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. උෂ්ණත්ව වෙනසකින් තොරව පද්ධතියක් මෙන්න මේ විදියට හුමාරු කරගන්න තාපයට තමයි අපි කියන්නේ গুপ্ত තාපය කියලා. গুপ্ত තාපය කියලා. ඒ තාපයේසේ හුමාරු කරගන්න බව අපිට බැලු බැල්මට පිටතින් පේන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා গুপ্ত තාපය කියලා. ඉතින් මේ গুপ্ত තාපය අපි දෙකකට දෙවිදියකට අර්ථ දක්වනවා. විලයනයේ গুপ্ত තාපය. ඒ කියන්නේ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වීමේදී අවශෝෂණය කරන গুপ্ত තාපය විලයනයේ গুপ্ত තාපය. ඔගේ අනිත් පැත්ත ගත්තත් ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වීමේදී අවශෝෂණය කරන গুপ্ত තාපය හිමාංකයේදී අවශෝෂණය කරන গুপ্ত තාපය. නැත්නම්
ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවට පත්වීමේදී අවශෝෂණය කරන ගුප්ත තාපය ඒ අවශෝෂණය කරන තාපාංකයේදී අවශෝෂණය කරන ගුප්ත තාපය අපි කියනවා ඒ තාපය බාහිරට පෙනීමකින් තොරව අපිට බැලූ බැල්මට උෂ්ණත්වාන්තරයක් මගින් නිරූපණයකින් තොරවයි ඒ තාපය අවශෝෂණය කරන්නේ. එතකොට විලයනයේදී අවශෝෂණය කරන ගුප්ත තාපයක් තියෙනවා. තාපාංකයේදී අවශෝෂණය කරන ගුප්ත තාපයක් තියෙනවා. ඉතින් විලයනයේ අවශෝෂණය කරන ගුප්ත තාපය සඳහා අපි රාශියක් අර්ථ දක්වනවා. විලයනයේ විශිෂ්ට තාපධාරිතාවය කියලා. විලයනයේ විශිෂ්ට තාපධාරිතාවය. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් එම ද්‍රව්‍යයේ ද්‍රවාංකයේදී උෂ්ණත්ව වෙනසකින් තොරව සම්පූර්ණයෙන්ම ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වීම සඳහා අවශෝෂණය කරනු ලබන තාපය එම ද්‍රව්‍යයේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා අර්ථ දක්වනවා. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා අර්ථ දක්වනවා. ඒ වගේ තාපාංකයේදී අපි කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. යම් කිසි ද්‍රවයකින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් එම ද්‍රවයේ තාපාංකයේදී උෂ්ණත්ව වෙනසකින් තොරව සම්පූර්ණයෙන්ම ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවට වායු අවස්ථාවට පත්වීම සඳහා අවශෝෂණය කරන තාප ප්‍රමාණය වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා අර්ථ දක්වනවා. ඉතින් අපි සිම්පල් M ස්කන්ධයක් ඒ විලයනයේ හෝ වාෂ්පීකරණයේදී සිම්පල් M ස්කන්ධයක් යම්කිසි ද්‍රව්‍යයක සිම්පල් M ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම අවස්ථා විපර්යාසයට භාජනය වීමේදී අවශෝෂණය කරන තාප ප්‍රමාණය අපි ගත්තොත් එහෙම Q කියලා. අවශෝෂණය කරන තාප ප්‍රමාණය අපි Q කියලා ගත්තොත් ඒ අවස්ථා විපර්යාසයට අදාළ ගුප්ත තාපය විශිෂ්ට ගුප්ත තාපය විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය හෝ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ඒ විශිෂ්ට ගුප්ත තාපය අපිට ලැබෙනවා L සමානයි Q බෙදීම M කියලා. L සමානයි Q බෙදීම M කියලා ලැබෙනවා. මේකෙන් අපිට එනවා Q සමානයි ml. Q සමානයි ml කියලා අපිට ලැබෙනවා. L කියන්නේ විශිෂ්ට ගුප්ත තාපය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හෝ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. M කියලා කියන්නේ ද්‍රව්‍ය ස්කන්ධය. යනු අපිට ලැබෙනවා අවශෝෂණය කරන ලද ගුප්ත තාප ප්‍රමාණය Q කියලා. Q සමානයි ml වලින් ලැබෙනවා. ඉතින් මේ අර්ථ දැක්වීම මේ සමීකරණ දරුවන්ට වැදගත් වෙනවා ගැටලු විසඳීමේදී තාපයේ පාඩමේ එන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී. මම කලිනුත් මතක් කළා තාපය කලින් පාඩමේදීත් මතක් කළා තාපය කියන්නේ තා වැදගත් පාඩමක්. ලකුණු 20කට ආසන්න ලකුණු ප්‍රමාණයක් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 20කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ගන්න තියෙන පාඩමක්. අනිවාර්යෙන් විහුගත රචනා ප්‍රශ්නයක් එනවා. රචනා ප්‍රශ්නයක් අනිවාර්යයි. ඒ නිසා තාපය හොඳට ඉගෙන ගත්තොත් එහෙම ලකුණු 20කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම ওই විදිහට ওই පද ටික අර්ථ දැක්වම තවත් මට පැහැදිලි කරන්න සංකල්ප කීපයක් තියෙනවා. මම ඊළඟ අදහසට සංකල්පයට යන්නම් සිසිලනය කියන එක. සිසිලනය කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න භාෂාවෙන් කිව්වොත් එහෙම සිසිල් වීම. සිසිල් වීමට තමයි සිසිලනය කියන්නේ. සිසිල් වීම සිද්ධ වෙන්නේ කොහොමද? සිසිල් වෙනවා කියලා අපි කියන්නේ මොකද්ද? උෂ්ණත්වයේ පහළ යන එක. දැන් හිතන්නකෝ අපි උණුසුම් තේ කෝප්පයක් අරගෙන ඒක මේසේ උඩ තියලා ටික වෙලාවක් ගියොත් එහෙම තේ එක නිමෙනවා කියලා අපි කියනවා. තේ එක නිමෙනවා. තේ එක හීතල වෙලා තේ එක නිමිලා කියලා කියනවා. ඒ නිමුනේ කොහොමද? නිමුණා කියන්නේ මොකද්ද? ඒකේ උෂ්ණත්වයේ අඩුවීම. ඒ උෂ්ණත්වයේ අඩුවීමට තමයි මේ නිමුණා කියලා කියන්නේ. ඉතින් ඕකට අපි භෞතික විද්‍යාවේදී පාවිච්චි කරන මේ පදේ තමයි සිසිලනය කියන එක. සිසිලනය කියන එකෙන් අදහස් කරන්නේ නිවෙනවා කියන එක. නිවෙනවා කියන එකට තමයි සිසිලනය කියලා කියන්නේ. එහෙම එතකොට උෂ්ණත්වයේ අඩුවීම තමයි මේකෙන් අදහස් කරන්නේ. සිසිලනය වෙනවා කියලා කියන්නේ උෂ්ණත්වයේ අඩුවීමට. උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන් වෙන්නේ පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක තියෙන පද්ධතියක.
පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක තියෙන වස්තුවක තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ. වැඩි උෂ්ණත්වයක් තියෙන වස්තුවක හෝ පද්ධතියක උෂ්ණත්වය තමයි අඩු වෙන්න පුළුවන්. එතකොට එහෙම අඩුවීම සිසිලනය කියලා කියනවා. දැන් මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා යම් අදහසක් ප්‍රකාශ කිරීම සඳහා ළමයි ගාව තියෙන දැනුම ප්‍රමාණවත් වෙනවා. දැන් මම පැහැදිලි කරා සිසිලනයක් වෙන්න නැත්නම් උෂ්ණත්වයේ අඩුවීම සඳහා මොකද වෙන්න ඕන? පද්ධතියේ තියෙන තාපය පිට වෙන්න ඕන. තාප ශක්තිය හැටියට පද්ධතියේ අඩංගු වෙන අභ්‍යන්තර ශක්තිය පිට වෙන්න ඕන. තාප ශක්තිය හැටියට පද්ධතිය අඩංගු වෙන අභ්‍යන්තර ශක්තිය පිට වුණොත් තමයි ඒ පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙන්නේ. එතකොට තමයි පද්ධතිය සිසිලණයට ලක් වෙනවා කියලා අපි කියන්නේ. දැන් උණුසුම් තේ කෝප්පේ තියෙන ශක්තිය, අභ්‍යන්තර ශක්තිය, ඒ පද්ධතියේ තියෙන අභ්‍යන්තර ශක්තිය බාහිරට තාප ශක්තිය හැටියට පරිසරයට පිට වෙනකොට ඒක සීතල වෙනවා. ඒක නිමෙනවා. එහෙමනම් සිසිලණය කියන ක්‍රියාවලිය සිදුවීම සඳහා අභ්‍යන්තර ශක්තිය පිට වෙන්න ඕන. අභ්‍යන්තර ශක්තිය පිටවීමෙන් තමයි මේ සිසිලණය කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට අභ්‍යන්තර ශක්තිය තාප ශක්තිය හැටියට පිටවීමෙන්. එතකොට ඒ සිසිලන ක්‍රියාවලිය සිදුවීම කෙරෙහි බලපාන සාධක තියෙනවා. සිසිලන ක්‍රියාවලිය සිදුවීම කෙරෙහි නැත්නම් ඒ සිසිලන ක්‍රියාවලිය සිදුවීමේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක තියෙනවා. ඒක තමයි ඒ පද්ධතියේ පවතින උෂ්ණත්වය. පද්ධතියේ පවතින උෂ්ණත්වය සිසිලන ක්‍රියාවලිය කෙරෙහි බලපානවා. ආරම්භයේදී වඩා වැඩි උෂ්ණත්වයක පද්ධතිය තියෙනවා නම් ඒ වඩා වැඩි උෂ්ණත්වයක තියෙනකොට ඉක්මනට සිසිලණය වෙනවා නැත්නම් වේගයෙන් තාපය හානි වීගෙන යනවා. නමුත් උෂ්ණත්වය අඩු වෙන්න ඒ තාපය හානි වෙන ශීඝ්‍රතාවය එන්න අඩු වෙනවා, පහළ බහිනවා. ඒ වගේම පද්ධතිය සකස් කරලා තියෙන ද්‍රව්‍ය, ඒ වගේම ඒකේ පුෂ්ඨ වර්ගඵලය, පුෂ්ඨ ස්වභාවය මේ වගේ රාශි ගණනාවක්ම බලපානවා පද්ධතියෙන් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කෙරෙහි. ඉතින් අපි මේ තාපය හානි වීම, පද්ධතියක තියෙන තාපය හානි වීම පිළිබඳව සාකච්ඡා කරනකොට ඒ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය පිළිබඳව සාකච්ඡා කරනකොට අපි දැනගන්න ඕන පද්ධතියකින් තාපය හානි වෙන්නේ මොන විදිවලටද කියලා. තාපය හානි වෙන්නේ තාපේ පිට කරන්නේ මොන ක්‍රමවලටද කියලා. අපි කිව්වා තාපේ සංක්‍රමණය කරනවා කියලා. ඒ සංක්‍රමණය සිද්ධ වෙන්නේ මොන ක්‍රමවලටද කියලා. එතකොට පද්ධතියකින් තාපේ සංක්‍රමණය වෙන ක්‍රම තුනක් හඳුනාගෙන තියෙනවා. සන්නයනය, සංවහනය සහ විකිරණය කියලා අපි කියනවා මේ ක්‍රම තුනට. සංනයනය පිළිබඳව අපිට මේ තාපේ පාඩමේ ඉදිරියේදී පාඩමක් දැන් මේකට අදාළව මම කරනවා. ඉදිරියේදී සන්නයනය පිළිබඳව සාකච්ඡා කරනවා. සන්නයනය අපිට සාකච්ඡා කරන්න තියෙනවා. එනිසා මම ඒ ගැන කියන්නේ. විකිරණය කියලා කියන්නේ ඒ පිළිබඳවත් අපිට සම්පූර්ණ යුනිට් එකක් මේ විකිරණ පිළිබඳව හැදෑරීම සඳහා තියෙනවා පදාර්ථය සහ විකිරණය කියන පාඩම යටතේ. නමුත් මම දැනට නිකන් අදහසක් කියලා තියන්නම්. විකිරණය කියලා කියන්නේ යම්කිසි පදාර්ථයක, යම්කිසි පද්ධතියක, යම්කිසි වස්තුවක තියෙන ශක්තිය විකිරණ හැටියට පිට කරනකොට, එම විකිරණ හැටියට විදුලි චුම්බක තරංග හැටියට, විදුලි චුම්බක ෆෝටෝන හැටියට පිට කරන්න පුළුවන්. අනේ ආකාරයට ශක්තිය පිට වෙන්න පුළුවන්, හානි වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට අවශෝෂණය කරන්නත් පුළුවන්. ඒක තමයි විකිරණ ක්‍රියාවලිය කියලා කියන්නේ. මෙතෙන්දි මම මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මම ප්‍රධාන වශයෙන් යොමු කරන අවධානය සංවහන ක්‍රියාවලිය පිළිබඳව. සංවහන ක්‍රියාවලිය පිළිබඳව මම සාකච්ඡා කරනවා මෙතෙන්දි. තාපය හානි වෙන ක්‍රම තුනෙන් නැත්නම් තාප සංක්‍රමණය සිද්ධ වෙන ක්‍රම තුනෙන් එක ක්‍රමයක් තමයි සංවහනය කියලා කියන්නේ. සංවහන ක්‍රියාවලිය යටතේ තාපය සංක්‍රමණය වෙනකොට එක තැනක ඉඳලා තව තැනකට තාපය යනකොට, ගමන් කරනකොට, එක වස්තුවක නැත්නම් එක පද්ධතියක ඉඳලා වෙනත් වස්තුවක් කරා, වෙනත් පද්ධතියක් කරා තාපය ගමන් කරනකොට, නැත්නම් වෙනත් පරිසරයක කරා තාපය ගමන් කරනකොට
ඒකට අවශ්‍ය කරනවා තවත් මාධ්‍යයක්. ඒ වස්තුවට පද්ධතියට අමතරව මාධ්‍යයක් අවශ්‍යයි. ඒ කියන්නේ මේ පද්ධතිය එහෙම නැත්නම් ඒ වස්තුව සමග ගැටිලා තියෙන පද්ධතිය නැත්නම් වස්තුව සමග ස්පර්ශ වෙලා තියෙන යම්කිසි මාධ්‍යයක් අවශ්‍යයි. එම මාධ්‍යයක් ඕන මේ සංවහන ක්‍රියාවලිය සිදුවීම සඳහා. ඒ මාධ්‍යයක උපකාරීත්වයේ මත තමයි උපකාරීත්වයෙන් තමයි සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. වස්තුව සමග ගැටෙන මාධ්‍යයක්. එතකොට මෙන්න මේ වගේ දැන් අපි හිතමු වස්තුව නැත්තම් ඒ උණුසුම් පද්ධතිය අපි තියලා තියෙන්නේ පරිසරේ නැත්නම් විද්‍යාගාරේ කාමරයක මේසේ උඩ කියලා. අපි තියලා තියෙන්නේ. එතකොට මොකද්ද අපිට තියෙන මාධ්‍ය මේ සංවහන ක්‍රියාවලිය සඳහා මෙන්න උණුසුම් වස්තුව. උණුසුම් වස්තුව. එතකොට සංවහන ක්‍රියාවලිය සඳහා අපිට තියෙන මාධ්‍ය මොකද්ද? වාතය තියෙනවා. වාතය තමයි මේ උණුසුම් වස්තුව සමග ගැටෙන මාධ්‍ය. මේ උණුසුම් වස්තුව සමග ගැටෙන මාධ්‍ය වාතය. වාතය තමයි උණුසුම් වස්තුව සමග ගැටෙන මාධ්‍ය. සමහරවිට අපි හිතමු කේතලයේ අපි ජලය උණු කරනවා. කේතලයක් භාවිතා කරලා අපි ජලය උණු කරනවා. ජලය උණු කරනවා. එතකොට එහෙම උණු කිරීම සඳහා මෙහෙම අපි භාවිතා කරනවා තාප සපයීමේ උඳුනක්. යම් උඳුනක් භාවිතා කරනවා. ඒ උඳුන මත තියලා තමයි අපි මේ ජලය රත් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ජලය භාජනය තුල තියෙන කේතලයේ තුල තියෙන ජලය හැමතැනම රත් වීම සඳහා සංවහන ක්‍රියාවලිය උපයෝගී වෙනවා. ඒ කියන්නේ මේ බඳුනේ පතුල තමයි මේ සපේන තාපයෙන් රත් වෙන්නේ. කේතලේ පතුල තමයි සපේන තාපයෙන් රත් වෙන්නේ. ඒ පතුලේ තියෙන තාපය ජලය වෙතට ගමන් කිරීම සඳහා ඒ මගින් ජලය රත් කිරීම සඳහා එතන උපකාර වෙන්නේ සංවහන ක්‍රියාවලිය. අපි එතකොට අපි හිතුවොත් එහෙම පතුලේ තියෙන තාපය හානි වෙනවා කියලා. පතුලේ තියෙන තාපය පිට වෙනවා කියලා. එතකොට ඒ පිටවීම කෙරෙහි බලපාන්නේ සංවහන ක්‍රියාවලිය. එතකොට ඒ සංවහන ක්‍රියාවලිය පවත්ව ගන්න මාධ්‍ය කියන්නේ ජලය. ජල මාධ්‍ය මගින් තමයි ඒ සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ සංවහන ක්‍රියාවලියක් සිදුවීම සඳහා මාධ්‍යයක් අවශ්‍යයි. උණුසුම් වස්තුව සමග නැත්නම් උණුසුම් පද්ධතිය සමග ගැටෙන මාධ්‍යයක් අවශ්‍ය වෙනවා සංවහන ක්‍රියාවලිය සිදුවීමට. එතකොට මොකද්ද වෙන්නේ කියලා අපි බලමු මේ සංවහන ක්‍රියාවලියේදී. අර වස්තුව සමග නැත්නම් උණුසුම් වස්තුව සමග උණුසුම් පද්ධතිය සමග ඒ මාධ්‍ය අංශු ඇවිල්ලා ගැටෙනවා. මාධ්‍ය අංශු ඇවිල්ලා උණුසුම් වස්තුව සමග ගැටෙනවා. උණුසුම් වස්තුව සමග ගැටිලා ඒ මාධ්‍ය අංශු උණුසුම් වස්තුවෙන් අවශෝෂණය කරගන්නවා තාපය. ඒ උණුසුම් වස්තුවෙන් තාපය අවශෝෂණය කරගන්නවා. හිතන්න වායු අණු කියලා. මේ අසල තියෙන වායු අණු ඇවිල්ලා මේ උණුසුම් වස්තුවේ ගැටෙනවා. ගැටිලා මේ වායු අණු මේ වස්තුවෙන් තාපය අවශෝෂණය කරනවා. තාපය අවශෝෂණය කරගත්තාම වායු අණු වල උෂ්ණත්වය ඉහළ යනවා. එහෙම තාපය අවශෝෂණය කරගන්නවා වායු අණු මගින් නැත්නම් ඒ අංශු මගින්. එසේම තාපය අවශෝෂණය කරගත්ත අණු මෙතනින් ඉවතට යනවා. බලන්න මේ විදිහට වායු අණු එනවා වස්තුවේ ගැටෙනවා වස්තුවෙන් තාප ශක්තිය අවශෝෂණය කරගන්නවා තාප ශක්තිය අවශෝෂණය කරගෙන ඉවතට ගමන් කරනවා. මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ මොකද්ද? අර වස්තුවේ තියෙන ශක්තිය ටික හානි වීම. ඒකට තමයි අපි කියන්නේ සංවහන ක්‍රියාවලිය කියලා. ඒක ජලය මගින් සිද්ධ වෙන්න පුළුවන්. ද්‍රවයක් මගින් වුණත් මේ සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් සංවහන ක්‍රියාවලියේදී මොකද්ද සිද්ධ වෙන්නේ? උණුසුම් වස්තුවක ගැටෙන මාධ්‍යයක අණු හෝ අංශු එම වස්තුවෙන් පද්ධතියෙන් තාපය ලබාගෙන එම වස්තුව අසලින් ඉවතට ගමන් කිරීම නිසා පද්ධතියේ ශක්තිය තාපයේ හානි වීම තමයි සංවහන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ සංවහන ක්‍රියාවලිය අපි දෙආකාරයකට අර්ථ දක්වනවා. එකක් තමයි ස්වභාවික සංවහන ක්‍රියාවලිය. අපිට පරිසරයේ දකින්න ලැබෙන්නේ බොහෝ විට මෙන්න මේ ස්වභාවික සංවහන ක්‍රියාවලිය. ස්වභාවික සංවහන ක්‍රියාවලිය තමයි අපිට බොහෝ විට දකින්න ලැබෙන්නේ. ස්වභාවික සංවහන ක්‍රියාවලියේදී ඒ උණුසුම් වස්තුව වෙතට මාධ්‍ය අංශු එන එකත්
ඒ වගේම තාපය අවශෝෂණය කරගත්තාට පස්සේ උණුසුම් වස්තුව වෙතින් එම අංශු ඉවතට ගමන් කිරීමත් ස්වභාවික බලය යටතේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට ස්වභාවික බලය යටතේ සිදුවන ඒ සංවහන ක්‍රියාවලිය අපි කියනවා ස්වභාවික සංවහන ක්‍රියාවලියක් කියලා. දැන් අපිට පරිසරයේ දකින්න ලැබෙන්නේ එවැනි ක්‍රියාවලි. එවැනි ක්‍රියාවලි තමයි අපිට පරිසරයේ දකින්න ලැබෙන්නේ. දැන් මම මේ රූප සටහනේ පෙන්නලා තියෙනවා වගේ ඒ ගිනි කූර පත්තු කරපුවාම ගිනි දැල්ල ඇති වෙනවා. ගිනි දැල්ල ඇති වුනහම ඒ අවට වාතේ රත් වෙනවා. රත් වෙච්ච වාතේ ඉහළට යනවා. ඉහළට යනකොට ඉහළ තියෙන සිසිල් වාතේ පහළට එනවා. පහළට ඇවිල්ලා ඒවා අර ගිනි දැල්ල අසල තියෙන අඩු පීඩන තත්ත්වය නිසා ඒ අසලට කිට්ටු වෙනවා. එතකොට ආපහු රත් වෙනවා. රත් වෙලා ඉහළ යනවා. එතකොට මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ස්වභාවික බලය යටතේ. කිසිම කෙනෙක් මෙතන මේ වායු අණු තල්ලු කරලා යවුවේ නැහැ උඩටවත්. ඒ ගිනි දැල්ල දෙසටවත් වායු අණු තල්ලු කරේ නැහැ අපි බාහිර බලයක් යොදලා. ඒක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ස්වභාවික ක්‍රියාවලිය යටතේ. ස්වභාවික බලය යටතේ. ඒ වගේම මේ රූප සටහනේ දක්වලා තියෙන කේතලයේ තියෙන ජලය ටික රත් වෙනකොට එතන සිදුවන සංවහන ක්‍රියාවලියට බලපාන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය යටතේ තමයි ඉහළ තියෙන ජල අංශු හෝ ඉහළ තියෙන වායු අණු හෝ පහළට එන්නේ ගුරුත්වාකර්ෂණ බලය යටතේ. ඒ නිසා තමයි මේ පහළ තියෙන සැහැල්ලු තාපය ලබාගත් ඒවා ඉහළට යෑම සිද්ධ වෙන්නේ. එතකොට එවැනි ස්වභාවික බලය යටතේ සිදුවන සංවහන ක්‍රියාවලියක් අපි කියනවා ස්වභාවික සංවහනයක් කියලා. ඊළඟට අපි කියනවා කෘත සංවහනය. කෘත සංවහනය. කෘත සංවහනය කියලා කියන්නේ මේ වචනෙන් කියවෙනවා වගේම බාහිර බලයක් මගින් මේ මාධ්‍ය අංශුන්ගේ චලිතය ඇති කරනවා නම් ඒ කියන්නේ උණුසුම් වස්තුව වෙතට වායු අණු එවන්නේ බාහිර බලයක් මගින් නම් උණුසුම් වස්තුව මගින් තාපය අවශෝෂණය කරගත්තට පස්සේ ඒ වායු අණු එම වස්තුව අසලින් ඉවතට ගෙන යන්නේ බාහිර බලයක් මගින් නම් අපි කියනවා ඒ සංවහන ක්‍රියාවලිය කෘත සංවහන ක්‍රියාවලියක් කියලා. ඉතින් මේක හරි සරල දෙයක්. හිතන්නකෝ අපි විදුලි පංකාවක් ක්‍රියාත්මක කිරීමේදී සිද්ධ වෙන්නේ කෘත සංවහන ක්‍රියාවලියක්. දැන් මහන්සි වෙලා ඉන්න වෙලාවක අපි හිතමු අපිට ශරීරයට දාඩිය දාලා තියෙන වෙලාවක අපිට මහන්සිය දැනෙනකොට අපි විදුලි පංකාවක් ක්‍රියාත්මක කරනවා. මොකද එහෙම විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන්නේ ස්වභාවික සංවහන ක්‍රියාවලිය යටතේ අපේ ඒ දහඩිය නිවා ගන්න එහෙම නැත්නම් ශරීරයේ තියෙන උෂ්ණත්වය අඩු කරගන්න අපිට වැඩි වෙලාවක් ගත වෙනවා. ඊට වඩා අපිට පහසුවක් ඉක්මනටම දැනෙනවා කෘත සංවහන ක්‍රියාවලියක් ඇති කළොත්. ඒ කියන්නේ ශරීරයේ වෙතට වායු අණු තල්ලු කරලා එවුවොත් ඒ වගේම ශරීරයෙන් තාපය අවශෝෂණය කරගන්න වායු අණු එතනින් ඉවතට තල්ලු කරලා යවුවොත් අපිට ඉක්මනට ශරීරයේ තියෙන මේ වැඩි තාප ශක්තිය පිට කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි විදුලි පංකාවක් භාවිතා කරන්නේ. ඉතින් විදුලි පංකාව මගින් එතන කරන්නේ කෘත සංවහනය කියන තත්වයට අවශ්‍ය කරන වායු ධාරාව සපයන එක. එතකොට බාහිර බලයක් මගින් එහෙම වායු ධාරාව තල්ලු කරලා එවන හින්දා එතනදී සිද්ධ වෙන්නේ කෘත සංවහනය. ඊළඟට මෙන්න මේ සංවහන ක්‍රියාවලිය දෙක යටතේ තමයි සංවහනය සිද්ධ වෙන්නේ. නමුත් සංවහන ක්‍රියාවලිය යටතේ සහ තවත් තියෙනවා විකිරණය ඒ වගේම සන්නයනය මේවත් බලපානවා පද්ධතියක තාප ශක්තිය පිට කිරීම සඳහා. නමුත් අපි තියෙන පරිසරයේ තියලා තියෙන සාමාන්‍ය උෂ්ණත්වයකට පත් කරලා තියෙන වස්තුවකින් තාප ශක්තිය පිටවීම කෙරෙහි බලපාන ප්‍රධානම සාධකයේ බවට පත් වෙනවා මේ සංවහනය. මෙතනදී ඒක සාකච්ඡා කළෙත් ඒකයි. නමුත් සමහර අවස්ථාවල විකිරණය කියන එක ප්‍රධාන සාධකයේ බවට පත් වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එimhe සූර්ය ශක්තිය මුළු විශ්වයේ පුරාම බෙදා හැරෙන්නේ ඒ සංවහන ක්‍රියාවලිය මගින් නෙමෙයි. විකිරණය කියන ක්‍රියාවලිය මගින්. ඒ තැන්වලදී ඒ ක්‍රියාවලි බලාත්මක වෙනවා. ඒ පද්ධති පවතින උෂ්ණත්වවලට අනුකූලව. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ කතා කළා වගේ පරිසරයේ තබන ලද උණුසුම් වස්තුවකින් පරිසරයට තාපය හානි වීමේ ක්‍රියාවලිය සිදුවීමේදී ප්‍රබල ලෙස දායක වෙන ක්‍රියාවලිය තමයි සංවහන ක්‍රියාවලිය. ඒකයි මම මේ සංවහන ක්‍රියාවලිය පිළිබඳව වැඩිපුර සාකච්ඡා කරේ. එතකොට මේ සංවහන ක්‍රියාවලිය යටතේ තාපය පරිසරයට පිටවීමේදී තාපය හානි වීමේදී ඒ කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. ඒක තමයි වස්තුව පවතින උෂ්ණත්වය.
වස්තුව පවතින උෂ්ණත්වය ඒ කෙරෙහි බලපානවා. ඊළඟට ඒ වස්තුවේ නැත්තම් පද්ධතියේ පෘෂ්ඨ වර්ගඵලය ඒ කෙරෙහි බලපානවා. ඒ වගේම ඒ පෘෂ්ඨයේ ස්වභාවයත් ඒ කෙරෙහි බලපානවා. එතකොට මෙන්න මේ කාරණා මත තීරණය වෙනවා කොච්චර වේගයෙන් කොච්චර ශීඝ්‍ර ලෙස පරිසරයට තාපය හානි වෙනවද කියන කාරණේ. එතකොට මේ කරුණු ටික එකතු කරලා නිව්ටන්ගේ සිසිලන නියමය කියලා නියමයක් තියෙනවා. ඒකෙන් ප්‍රකාශ වෙන්නේ පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවයේ තමයි එකෙන් ප්‍රකාශ වෙන්නේ. කොපමණ ශීඝ්‍රතාවයකින් පරිසරයට තාපය හානි වෙනවද කියන කාරණය තමයි ඒ නියමයෙන් ප්‍රකාශ වෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම අපි ගත්තොත් එහෙම මේ නියමයේ වළංගු වෙන තත්ත්වත් සමග අනවරත වාත ප්‍රවාහයකට තමයි නියමයේ වළංගු වෙන්නේ. එතකොට අනවරත වාත ප්‍රවාහයක් තුල තබා ඇති රත් වූ වස්තුවකින් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනෙකුත් භෞතික තත්ත්ව නියතව පවතින විට වස්තුවේ උෂ්ණත්වයත් පරිසර උෂ්ණත්වයත් අතර අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. ඉතින් වස්තුව යම්කිසි උෂ්ණත්වයක පවතින විට තමයි පරිසරයට තාපය හානි වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ වස්තුවේ උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය අතර අතිරික්ත උෂ්ණත්වය කියන්නේ උෂ්ණත්ව වෙනස මත රඳා පවතිනවා පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. ඒ වගේම තවත් භෞතික තත්ත්වයන් තියෙනවා. එතකොට එම භෞතික තත්ත්ව නියතව තියාගත්තොත් එහෙම මේ උෂ්ණත්ව අන්තරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතික වෙනවා කියන එක තමයි නිව්ටන්ගේ සිසිලන නියමයෙන් ප්‍රකාශ කරන්නේ. නිව්ටන්ගේ සිසිලන නියමයෙන් ප්‍රකාශ කරන්නේ ඒ සම්බන්ධය. ඒ අනුව පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය පද්ධතියකින් හෝ වස්තුවකින් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය dq බෙදීම dt කියලා ගත්තොත් එහෙම මේක සමානුපාතික වෙන අනුලෝමව θ ඍණ θ නෝට් θ නෝට් කියලා කියන්නේ පරිසර උෂ්ණත්වය θ කියලා කියන්නේ වස්තුව පවතින උෂ්ණත්වය. මේ කියන්නේ නිව්ටන්ගේ සිසිලන නියමයට අනුව. ඉතින් අනෙකුත් භෞතික තත්ත්ව මොනවද? වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය ඒ වගේම පෘෂ්ඨ ස්වභාවය. පෘෂ්ඨ වර්ගඵලය සහ පෘෂ්ඨ ස්වභාවය අනෙකුත් භෞතික තත්ත්ව. ඒ අනුව ඒවත් අපි සම්බන්ධ කරගත්තොත් මේ සමීකරණය අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම dq වට dt පරිසරයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි ka වාරයක් θ ඍණ θ නෝට් කියලා අපිට මේ සමීකරණය ලියන්න පුළුවන්. ඒ කියන්නේ නිව්ටන්ගේ නියමයට නිව්ටන්ගේ සිසිලන නියමයට අදාළ සමීකරණය අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය ප්‍රකාශ කෙරෙන. හොඳයි. එතකොට ඔය සමීකරණය ඔහොම ගන්නවා අපි dq වට dt සමානයි ka වාරයක් θ ඍණ θ නෝට් කියලා. ඊළඟට ඔය විදිහට යම්කිසි උෂ්ණත්ව අන්තරයකට වස්තුවපත් වෙනකොට වස්තුව යම්කිසි උෂ්ණත්ව අන්තරයකටපත් වෙනකොට අපි තුමු ඩෙල්ටා θ ප්‍රමාණයකින් උෂ්ණත්වය පහළ බැස්සයි කියලා. ඒකට ඩෙල්ටා θ ප්‍රමාණයකින් උෂ්ණත්වය පහළ බහිනකොට ඒ වස්තුවෙන් පිට කරන තාප ප්‍රමාණය අපිට ගත්ත හැකි ඩෙල්ටා Q කියලා ගත්තොත් එහෙම ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා θ කියලා ලියන්න පුළුවන්. අර Q සමානයි MC ඩෙල්ටා θ කියලා අපි කලින් ලිව්ව සමීකරණේ. ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා θ කියලා ලියන්න පුළුවන්. ඩෙල්ටා θ උෂ්ණත්වයකට පත්වීමේදී පිට කරන තාප ප්‍රමාණය. ඉතින් මේ සමීකරණය අසුරෙන් අපිට ගන්න පුළුවන් dq බෙදීම dt සමානයි තාපය පිට කිරීමේ ශීඝ්‍රතාවය mc dθ යට dt කියලා අපිට ලැබෙනවා. මේ උෂ්ණත්වයේ පහළ බහින ශීඝ්‍රතාවය dθ යට dt කියලා කියන්නේ උෂ්ණත්වයේ පහළ බහින ශීඝ්‍රතාවය. නැත්නම් අපි ඕකට කියන්න පුළුවන් සිසිලන ශීඝ්‍රතාවය. අපි ඕකට කියනවා සිසිලන ශීඝ්‍රතාවය. සිසිලන ශීඝ්‍රතාවය. කියන්නේ සිසිලන ශීඝ්‍රතාවය. එතකොට මේ සමීකරණය අසුරෙන් අපිට පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් ඔය විදිහට. ඉතින් අර නිව්ටන්ගේ සිසිලන නියමය අසුරෙන් ලබාගත් ඒ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයත් මේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයත් දෙකම එකයි. එකක් ගැනමයි මේ කියන්නේ. ඔය දෙකම සම්බන්ධ කරලා අපිට ලියන්න පුළුවන් mc dθ යට dt සමානයි ka වාරයක් θ ඍණ θ නෝට් කියලා. ඊළඟට මම මේ අරගෙන තියෙන විදිහට මම මේ දක්වලා තියෙන විදිහට අවසානයේ අපිට ලබා ගන්න පුළුවන් dθ යට dt ඒ කියන්නේ සිසිලන ශීඝ්‍රතාවය සමානයි θ ඍණ θ නෝට් කියලා. ඉතින් මේ මතක් කරපු කාරණා අපිට වැදගත් වෙනවා සිසිලන නියමයේ සම්බන්ධ ගැටලු විසඳීමේදී. හොඳයි. මම ඊළඟ කොටසට යන්නම්.
තාප ගති විද්‍යාව. තාප ගති විද්‍යාව. අපි මේ කොටස් පිළිබඳව මතක් කිරීම අත්‍යවශ්‍ය පුනරීක්ෂණ සටහන් ටික මතක් කිරීම තමයි කරගෙන යන්නේ ඉතාමත්ම වේගයෙන්. ඒ නිසා දැන් මම ඊළඟට යන්නේ තාප ගති විද්‍යාව කියන කොටසට. ඉතින් මේ තාප ශක්තිය අනෙකුත් ශක්තියින් බවට පරිවර්තනය වෙන යම් යම් ක්‍රියාවලිය පිළිබඳව තමයි අපි මෙතෙන්දී අධ්‍යයනය කරන්නේ. තාප ශක්තිය වෙනත් ශක්තියින් බවට පරිවර්තනය කරන ක්‍රියාවලිය. එහෙම නැත්නම් තාප ශක්තිය සහ අනෙකුත් ශක්තියින් අතර තියෙන සම්බන්ධතාවය සහිත එහෙම සම්බන්ධතාවයක් සහිත ක්‍රියාවලිය පිළිබඳව අපි මේ තාප ගති විද්‍යාව කියන කොටසේදී සාකච්ඡා කරනවා. ඉතින් බොහෝ විට මේ කොටසේදී අපි ගන්නේ වායුමය පද්ධති පිළිබඳව. වායුමය පද්ධති පිළිබඳව. ඉතින් වායුමය පද්ධතියක අපි සලකනවා මම කලින් පාඩමේදී සාකච්ඡා කළා වගේ වායුමය පද්ධතියක මැනගන්න ಗುಣ කීපයක් තියෙනවා. නිකර ගුණ කියලා අපි ඒවට කිව්වා. පීඩනය, පරිමාව, නිරපේක්ෂ උෂ්ණත්වය. ඉතින් යම්කිසි වායුමය පද්ධතියක් අරගෙන අපි ඒකේ පීඩනය, පරිමාව සහ නිරපේක්ෂ උෂ්ණත්වය කියන ಗುಣ ටික මැනගත්තොත් ඒ ಗುಣ ඇසුරෙන් අපිට ඒ වායුමය පද්ධතියේ පවතින අවස්ථාව ප්‍රකාශ කරන්න පුළුවන්. මොන අවස්ථාවකද මේ වායුමය පද්ධතිය පවතින්නේ කියලා ඇහුවොත්, ප්‍රශ්නයක් ආවොත්, නැගුවොත් කියන්න තියෙන්නේ මෙන්න මේ පීඩනය, මෙන්න මේ පරිමාව, මෙන්න මේ නිරපේක්ෂ උෂ්ණත්වය සහිත අවස්ථාවේ තමයි පද්ධතිය පවතින්නේ. මේ අවස්ථාවට අනුව මේ නිරපේක්ෂ උෂ්ණත්වය තියෙනවා, මේ පරිමාව තියෙනවා, මේ පීඩනය තියෙනවා. වායුමය පද්ධතියක අවස්ථාව අපි ප්‍රකාශ කරන්නේ එහෙමයි. එතකොට ඔය නිරපේක්ෂ උෂ්ණත්වයේ පරිමාව, පීඩනය ඔය තුනම හෝ දෙකක් හෝ වෙනස් වුණොත් අපි කියනවා එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට මේකපත් වුණා කියලා. එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට එහෙමපත් වෙනකොට එහෙම එක් අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකටපත් වීම අපි කියනවා ක්‍රියාවලියක් කියලා. ආරම්භක අවස්ථාව අපි කියනවා මුල් අවස්ථාව, ඒක ආරම්භක අවස්ථාව. දෙවෙනි අවස්ථාවට අවසාන අවස්ථාව කියලා කියනවා. එහෙම එක් අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකටපත් වීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ තාපගතික ක්‍රියාවලියක් කියලා. එවැනි ක්‍රියාවලියකට අපි තාපගතික ක්‍රියාවලියක් කියලා කියනවා. ඉතින් මෙන්න මෙහෙම තාපගතික ක්‍රියාවලි කිහිපයක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. විවිධ තත්වයන් යටතේ සිදු කරන ක්‍රියාවලිය. අපි කියනවා විවිධ තාපගතික ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මොන ආකාරයටද කියන එක අනුව එහෙම ක්‍රියාවලින් කීපයක් පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් ඒ සෑම ක්‍රියාවලියකදීම මේ තාප ශක්තිය සහ වෙනත් ශක්තියින් අතර පරිවර්තනයක් තමයි සිද්ධ වෙන්නේ. අනිකුත් ශක්තියින් සහ තාප ශක්තිය අතර සම්බන්ධතාවයක් තමයි ගොඩනැගෙන්නේ මේ කියන තාපගතික ක්‍රියාවලීන් වලදී. එතකොට දැන් මේ මම රූප සටහනේ පෙන්නලා තියෙනවා වගේ යම්කිසි බලයක් හරි භාරයක් හරි යොදලා ඒ වායුමය පද්ධතියේ පරිමාව වෙනස් කිරීමේ ක්‍රියාවලිය ඒක තාපගතික ක්‍රියාවලියක්. ආරම්භයේදී පද්ධතිය තියෙනවා T2 P2 සහ අපි හිතමු V2 කියන උෂ්ණත්ව පීඩන සහ පරිමා අගයන් වල ඊට පස්සේ මේක T1 P1 V1 අගය වලටපත් කළා නම් හෝ ඒක අනිත් පැත්ත කරන්නත් පුළුවන්. T1 P1 සහ V1 අගය වල සිට T2 P2 සහ V2 අගය දක්වාපත් කරන්නත් පුළුවන්. එතන ඉඳලා මෙතෙන්ට එන්නත් පුළුවන්, මෙතන ඉඳලා එතෙන්ට යන්නත් පුළුවන්. ඒ ඕනම විදියකට කරන්න පුළුවන්. ඒ මොකක් කළත් ඒතනදී සිද්ධ වෙන්නේ තාපගතික ක්‍රියාවලියක්. මේ තාපගතික ක්‍රියාවලියකදී ශක්ති සම්බන්ධතාවයක් එනවා. අපි වායු නියමවලදී කතා කළේ මෙන්න මේ පීඩන පරිමාණ නිරපේක්ෂ උෂ්ණත්ව අතර ඇතිවෙන සම්බන්ධතාවය ගැන පමණයි. නමුත් අපි මේ පාඩමේදී තාපගති විද්‍යාව කියන කොටස යටතේදී මේවා තියෙන මේ ශක්ති සම්බන්ධතාවය පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට එක යම් පද්ධතියක් එක් අවස්ථාවක සිට වෙනත් අවස්ථාවකටපත් වීමේදී පද්ධතිය එක්ක තාපය අවශෝෂණය කිරීමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් තාපය පිට කිරීමක් සිද්ධ කරනවා. අවශෝෂණය කිරීමක් හෝ පිට කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැතුව ක්‍රියාවලිය සිදු වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම පද්ධතියක් මගින් බාහිර යාන්ත්‍රික කාර්ය ප්‍රමාණයක් කරන්න පුළුවන්. දැන් මම කලින් පෙන්නපු රූප සටහන අනු වගේ බලන්න පරිමාව වැඩිවීමේදී ඒ තියෙන භාරය ඉහළට එසවීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ යාන්ත්‍රික කාර්යයක් එතන සිද්ධ වෙනවා.
පරිමාව වැඩි කරලා භාරය ඉහළට ඔසවන්න පුළුවන්. හිතන්නකෝ සරලම උදාහරණයක්. අපි බැලුම් බෝලයක් පිම්බුවත් බැලුම් බෝලේ පුම්බනකොට එතන කාර්ය ප්‍රමාණයක් කරන්න සිද්ධ වෙනවා. අපි කාර්ය ප්‍රමාණයක් කරනවා. ඒක යාන්ත්‍රික කාර්යයක්. මොකද බැලුම් බෝලය ප්‍රසාරණය වෙනකොට බාහිර වාතයේ පීඩනය තල්ලු කරගෙන ඒ පීඩනයට එරෙහිව කාර්යයක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක යාන්ත්‍රික කාර්යයක්. නැත්නම් යාන්ත්‍රික කාර්යය බවට පත් වෙනවා. සමහර විට පද්ධතියක් මතට එහෙම යාන්ත්‍රික කාර්යයක් කරන්න පුළුවන්. නැත්නම් පද්ධතියක් මගින් යාන්ත්‍රික කාර්යයක් කරන්න පුළුවන්. එතකොට තාපය අවශෝෂණය කිරීම හෝ තාපේ පිට කිරීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ තාපගතික ක්‍රියාවලියකදී. ඒ වගේම බාහිරට යාන්ත්‍රික කාර්යයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක පද්ධතිය මගින් බාහිරට කරන්නත් පුළුවන්. සමහරට පද්ධතිය මත කරන්නත් පුළුවන්. අපි පද්ධතියේ පරිමාව වැඩි කළා නම්, පද්ධතියේ පරිමාව වැඩි වුණා නම් යාන්ත්‍රික කාර්ය සිද්ධ වෙන්නේ පද්ධතිය මගින් බාහිරට. පද්ධතියේ පරිමාව අඩු වුණා නම් යාන්ත්‍රික කාර්ය සිද්ධ වෙන්නේ බාහිරින් පද්ධතිය මතට. බාහිරින් පද්ධතිය මතට ඒ යාන්ත්‍රික කාර්යය සිද්ධ වෙනවා. එතකොට තවත් කාරණයක් තියෙනවා අභ්‍යන්තර ශක්තිය. පද්ධතියක අභ්‍යන්තර ශක්තියක් තියෙනවා. පද්ධතියේ යම්කිසි උෂ්ණත්වයක පවතිනවා කියලා කියන්නේ එම පද්ධතියේ යම්කිසි අභ්‍යන්තර ශක්තියක් තියෙනවා. අභ්‍යන්තර ශක්තියක් තියෙනවා. ඒතර පද්ධතිය අවස්ථා විපර්යාසයකට භාජනය වෙනකොට සමහර විට මේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. ඒ අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ තාපගතික ක්‍රියාවලි වලදී ශක්ති ප්‍රභේද තුනක් ගැන කතා කරනවා. එකක් තමයි අවශෝෂණය කරන හෝ පිට කරන තාපය. අවශෝෂණය කරන හෝ පිට කරන තාපය. ඒක අපි බොහෝ විට ඩෙල්ටා Q කියලා ගන්නවා. අවශෝෂණය කරන හෝ පිට කරන තාපය ඩෙල්ටා Q කියලා ගන්නවා. අවශෝෂණය කරන හෝ පිට කරන තාපය ඩෙල්ටා Q කියලා ගන්නවා. ඊළඟට පද්ධතිය මගින් හෝ පද්ධතිය මත කරන යාන්ත්‍රික කාර්ය ප්‍රමාණය ඩෙල්ටා W කියලා ගන්නවා. ඒ යාන්ත්‍රික කාර්ය ප්‍රමාණය ඩෙල්ටා W කියලා ගන්නවා. ඊළඟට තව පද්ධතිය අභ්‍යන්තර ශක්ති වෙනස් වීමක් තියෙනවා නම් ඒක අපි ඩෙල්ටා U කියලා දක්වනවා. මෙන්න මේ සංකේත තුන භාවිතා කරනවා ඔය තාපගතික ක්‍රියාවලියක් හා සම්බන්ධ වෙන ශක්ති ප්‍රමාණ නිරූපණය කිරීමේදී. ඉතින් මේවට ලකුණු සම්මුතියකුත් තියෙනවා. මේකට යම් සම්මුතියක් තියෙනවා. ලකුණු සම්මුතිය කියන්නේ ධන ලකුණ දානවද ඍණ ලකුණ දානවද කියන එක පිළිබඳව තියෙන සම්මුතිය. ධන ලකුණ යොදනවද ඍණ ලකුණ යොදනවද කියන එක පිළිබඳව තියෙන සම්මුතිය තමයි ලකුණු සම්මුතිය කියලා කියන්නේ. ඒ කියන්නේ ඩෙල්ටා Q කියන පදයට යම් අවස්ථාවක අපි දාන්නේ ධන ලකුණද ඍණ ලකුණද කියන එකට අදාළ සම්මුතිය. ඩෙල්ටා U ට ඩෙල්ටා W ට අපි ධන දානවද ඍණ දානවද කියන එකට අදාළ සම්මුතිය තමයි ලකුණු සම්මුතිය කියලා කියන්නේ. එතකොට ඩෙල්ටා Q කියන්නේ ඩෙල්ටා Q කියන එක අවශෝෂණය කරපු තාපයක් නම් ධන, අවශෝෂණය කරපු තාප ප්‍රමාණයක් නම් පද්ධතිය ලබාගත් තාප ප්‍රමාණයක් නම් ඒක ධන. ඩෙල්ටා W කියන එක පද්ධතිය මගින් බාහිරට කරන ලද කාර්ය ප්‍රමාණයක් නම් ඒක ධන. පද්ධතිය මගින් බාහිරට කරන ලද කාර්ය ප්‍රමාණයක් නම් ධන. ඒ වගේම ඩෙල්ටා U කියන එක ගත්තොත් එහෙම පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීමක් සිද්ධ වෙනවා නම් ඒක ධන. අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා නම් ඒක ධන කියලායි සැලකන්නේ. ඔකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම පද්ධතිය මගින් තාපය පිට කරනවා නම් ඒක අපි ඍණ කියලා ගන්නවා. කාර්ය කරන්නේ පද්ධතිය මත නම් අපි ඒක ඍණ කියලා ගන්නවා. අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා නම් ඒකත් අපි ඍණ කියලා ගන්නවා. ඉතින් මෙන්න මේ සම්මුතිය භාවිතා කරනවා මේ ශක්ති ප්‍රමාණය සඳහා ධන හෝ ඍණ යොදනකොට. ඊළඟට අපිට වැදගත් නියමයක් තියෙනවා තාපගති විද්‍යාවේ පළමු වන නියමය. තාපගති විද්‍යාවේ පළවෙනි නියමය කියලා නියමයක් අපි ඉගෙන ගන්නවා. වැදගත් නියමයක්. අත වශයෙන්ම මේ නියමය විද්‍යාඥයෝ හොයාගත්ත පරීක්ෂණ කරලා විවිධ පරීක්ෂණ කරලා තාපගතික පද්ධතියක් එක අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත් කරන ක්‍රියාවලි පිළිබඳව පරීක්ෂණ කරලා විද්‍යාඥයෝ මේ නියමය හොයාගත්තා. තාපගතික පද්ධතියක් එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට පත් කළ හැකි ආකාර ඕන තරම් තියෙනවා. ආකාර ඕන තරම් තියෙනවා. ඒක හරියට මේ එක නගරයක සිට තව නගරයකට ගමන් කළ හැකි මාර්ග වගේ. එක නගරයක ඉඳලා තව නගරයකට ගමන් කළ හැකි මාර්ග. ඉතින් අපිට ඕන තරම් මාර්ග සංඛ්‍යාවක් හදාගන්න පුළුවන්.
A නගරයේ සිට B නගරයේ දක්වා ගමන් කළ හැකි මාර්ගය අපිට ඕන තරම් සංඛ්‍යාවක් හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි එක අවස්ථාවක නැත්නම් ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා ආරම්භක අවස්ථාවේ ඉනිෂියල් ස්ටේට් එකේ ඉඳලා ෆයිනල් ස්ටේට් එක දක්වා අවසාන අවස්ථාව දක්වා පද්ධතියක් තාපගතික ක්‍රියාවලියට ලක් කළ හැකි ආකාර ඕන තරම් තියෙනවා. අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා එහෙම ලක් කළ හැකි ආකාර. ඉතින් එහෙම විවිධ ආකාරවලට මේ පද්ධතිය ඔය ක්‍රියාවලියට ලක් කරන්න පුළුවන්. පද්ධතිය මෙහෙම ක්‍රියාවලියට ලක් කරන්න පුළුවන් ආකාර විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙම ලක් කරන්න පුළුවන්. එහෙම ක්‍රියාවලියට ලක් කරමින් විද්‍යාඥයෝ පරීක්ෂණ කරද්දී ඒගොල්ලන්ට නිරීක්ෂණය කරන්න ලැබුණා හුවමාරු වෙන තාප ප්‍රමාණය වෙනස් වෙනවා. පද්ධතිය සමග හුවමාරු වෙන තාප ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම යාන්ත්‍රික කාර්ය ප්‍රමාණය ඩෙල්ටා W කියන එක වෙනස් වෙනවා. ඩෙල්ටා Q කියන එක වෙනස් වෙනවා. ඒගොල්ලෝ දැක්කා මේ ක්‍රියාවලිය සිදු කරන පතය නැත්නම් ආකාරය වෙනස් වෙනකොට විවිධ පත අනුගමනය කරනකොට ඩෙල්ටා Q කියන එක වෙනස් වුණා. ඒ වගේම ඩෙල්ටා W කියන එකත් වෙනස් වුණා. මේ දෙකම වෙනස් වුණා. නමුත් ඒ අය නිරීක්ෂණය කරපු එක දෙයක් තියෙනවා. ඊට වැදගත්ම කාරණයක් මේ අය නිරීක්ෂණය කළා ක්‍රියාවලිය මොන පතේ ඔස්සේ කළත් මොන ආකාරයට කළත් මොන පියවර සංඛ්‍යාවකින් කළත් කොහොම කළත් ක්‍රියාවලිය සිදු කරන ආරම්භක සහ අවසාන අවස්ථා දෙකෙහි වෙනසක් සිද්ධ වෙන්නේ නැත්තම් ආරම්භක අවස්ථාවයි අවසාන අවස්ථාවයි අතර මොන ආකාරයට මේ ක්‍රියාවලිය සිද්ධ වුණත් ආරම්භක සහ අවසාන අවස්ථා දෙක වෙනස් වෙන්නේ නැත්තම් අභ්‍යන්තර ශක්ති වෙනස වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඩෙල්ටා U කියන එක වෙනස් වෙන්නේ නැහැ කියලා විද්‍යාඥයෝ හොයාගත්තා. මොන ආකාරයට මේ ක්‍රියාවලිය කළත් ඩෙල්ටා W වෙනස් වෙන්න පුළුවන්, ඩෙල්ටා Q වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඩෙල්ටා U වෙනස් වෙන්නේ නැහැ. ඒ ඩෙල්ටා U කියන එක රඳා පවතින්නේ ආරම්භක සහ අවසාන අවස්ථා දෙක මත පමණයි කියන කාරණේ විද්‍යාඥයෝ හොයාගත්තා. ඒ අනුව ලියා ගන්න පුළුවන් වුණා ඩෙල්ටා U කියන එක ඩෙල්ටා Q ඍණ ඩෙල්ටා W කියලා. ඩෙල්ටා Q මොකක් වුණත් ඩෙල්ටා W මොකක් වුණත් ඩෙල්ටා Q ඍණ ඩෙල්ටා W වලින් ඩෙල්ටා U වෙනවා. ඩෙල්ටා U කියන එක හැමතිස්සෙම ආරම්භක සහ අවසාන අවස්ථා දෙක මත පමණක් රඳා පවතිනවා. ඒ අනුව මේ සම්බන්ධතාවය ගොඩනගාගත්තා. මේකෙන් ලැබෙනවා දැන් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා. මේක සරල සම්බන්ධතාවයක්. මොකද කියන්නේ හෝමාරු වෙන ශක්ති ප්‍රමාණය තාප ශක්ති ප්‍රමාණය සමානයි අභ්‍යන්තර ශක්ති වෙනස් වීම එකතු කිරීම බාහිර යාන්ත්‍රික කාර්යය. නමුත් මේ සම්බන්ධතාවයෙන් ප්‍රකාශ කරන්නේ ශක්ති සංස්ථිති මූල ධර්මය. බලන්න ශක්ති සංස්ථිති මූල ධර්මය තමයි අපිට මෙතනදී මේ විදියට ලැබෙන්නේ. මේකට අපි කියනවා තාපගත විද්‍යාවේ පළමු වන නියමය කියලා. එතකොට මේ තාපගත විද්‍යාවේ පළවෙනි නියමයෙන් ප්‍රකාශ කරන්නේ ශක්ති සංස්ථිති මූල ධර්මය. අපි දැනගන්න ඕන භෞතික විද්‍යාවේ තියෙනවා මූලිකම මූලධර්ම කීපයක්. සංස්ථිති මූලධර්ම කීපයක්. ඔය මූලධර්ම මත තමයි සම්පූර්ණ භෞතික විද්‍යාවම පදනම් වෙලා තියෙන්නේ. භෞතික විද්‍යාවේ එන හැම මූලධර්මයක්ම හැම නියමයක්ම ඔන්න ඔය කියන මූලධර්මම යම් ආකාරයට ප්‍රකාශ කිරීමක් විතරයි. වෙනත් තැන්වලදී අපි වෙනත් නම් වලින් හඳුන්වන වෙනත් මූලධර්ම විදිහට දැක්කට අර මූලිකම මූලධර්මම තමයි ඔය හැම විටම ප්‍රකාශ වෙන්නේ. ඒවෙන්තරව වෙනත් ඒවා නැහැ. ඒවම තමයි වෙනස් විදිහට ප්‍රකාශ වෙන්නේ. එහෙමනම් මේ තාපගත විද්‍යාවේ පළවෙනි නියමය කියලා හඳුන්වන එකත් වෙන මොකක්වත් නෙමෙයි. ශක්ති සංස්ථිති මූලධර්මයමයි. ඒතර මේක වැදගත් වෙනවා ඊටාම තාපගත විද්‍යාවට අදාළ මේ පාඩම් කරගෙන යාමේදී. දැන් මම ඉදිරියට යනවා මේ විවිධ ක්‍රියාවලි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා. මම කිව්වා මුලදී ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය අනුව විවිධ නම් වලින් හඳුන්වන ක්‍රියාවලින් තියෙනවා කියලා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මොන භෞතික තත්ත්වද තියෙන්නේ? මොන සාධකද නියතව තියෙන්නේ? මොන ඒවාද විචලනයටපත් වෙන්නේ කියන කාරණය අනුව ක්‍රියාවලිය වෙනස් නම් වලින් හඳුන්වනවා. මම ගත්තොත් එහෙම පළවෙනි මුලින්ම සමෝෂ්ණ ක්‍රියාවලිය. යම්කිසි ක්‍රියාවලියක් පද්ධතියක්
තාපගතික පද්ධතියක සිදුවන යම් කිසි ක්‍රියාවලියක් ඒ උෂ්ණත්වයේ නියතව තියාගෙන සිද්ධ කරනවා නම් අපි කියනවා එවැනි ක්‍රියාවලියකට සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා. පද්ධතියේ උෂ්ණත්වයේ නියතව තියාගෙන ක්‍රියාවලිය සිද්ධ කරනවා නම් ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේදී පීඩනයේ පරිමාව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක්. අපි හිතමු යම්කිසි පද්ධතියක් P1 V1 කියන පීඩන සහ පරිමා අගයන් වල ඉඳලා P2 සහ V2 කියන පීඩන සහ පරිමා අගයන් වලටපත් වුණා කියලා. මේ ක්‍රියාවලියේදී T වෙනස් නොවුණා නම් T වෙනස් වුණේ නැත්තම් මේ ක්‍රියාවලියට කියනවා සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා. උෂ්ණත්වයේ නියතව පවත්වා ගනු ලබන උෂ්ණත්වයේ නියතව පවත්වාගෙන සිදු කරනු ලබන ක්‍රියාවලියක් කියලා අපි මේකට කියනවා. ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක්. එතකොට අත් වශයෙන්ම බොයිල් නියමය යොදන්නේ මෙන්න මේ වගේ සමෝෂ්ණ ක්‍රියාවලි සඳහා. සමෝෂ්ණ ක්‍රියාවලිය වලට තමයි බොයිල් නියමයෙන් සත්‍ය වෙන්නේ. බොයිල් නියමයෙන් ප්‍රකාශ කරන විදිහට සමෝෂ්ණ ක්‍රියාවලියකට තමයි මේ PV ගුණිතේ නියතයක් වෙන්නේ. නැත්නම් පීඩනයේ පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙන විදිහට විචලනය වෙන්නේ මේ සමෝෂ්ණ ක්‍රියාවලීන් සඳහා. එතකොට අපි සමෝෂ්ණ ක්‍රියාවලියක පීඩනය සහ පරිමාවට ඉදිරියෙන් පීඩනය ප්‍රස්ථාරගත කළාම මේ රූප සටහනේ දක්වලා තියෙනවා වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට ලැබෙන්නේ. දැනගන්න ඕන මතක තියාගන්න ඕන සමෝෂ්ණ ක්‍රියාවලිය සඳහා බොයිල් නියමය යොදන්න පුළුවන්. සමෝෂ්ණ ක්‍රියාවලිය සඳහා බොයිල් නියමය යොදන්න පුළුවන්. ඊළඟට මම ගන්නවා ස්ථිරතාපී ක්‍රියාවලිය. ස්ථිරතාපී ක්‍රියාවලිය කියලා කියන්නේ යම්කිසි ක්‍රියාවලියක් සිදුවීමේදී ඒ පද්ධතියේ අඩංගු වන තාප ප්‍රමාණයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැත්තම් අපි කියනවා ඒක ස්ථිරතාපී ක්‍රියාවලියක් කියලා. තාපය හානියක් වෙන්නේ නැත්තම් ඒ වගේම තාපය අවශෝෂණය කරන්නේ නැත්තම් ඒක අපි හඳුනනවා ස්ථිරතාපී ක්‍රියාවලියක් කියලා. ඒ කියන්නේ ඩෙල්ටා Q කියන එක බිඳුව නම් ඩෙල්ටා Q කියන එක බිඳුව වෙන විදිහට සිදුවන ක්‍රියාවලියක් නම් ඒක ස්ථිරතාපී ක්‍රියාවලියක්. අපි ගත්තොත් තාප ගති විද්‍යාවේ පළවෙනි නියමය ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ස්ථිරතාපී ක්‍රියාවලියකදී මේ ඩෙල්ටා Q කියන එක බිඳුව වෙනවා. තාප හුමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ප්‍රායෝගිකව මෙවැනි ක්‍රියාවලියක් සිද්ධ කරන්න පුළුවන්. අපි යම්කිසි ක්‍රියාවලියක් ඊටාම වේගෙන් කළොත් වේගවත් විදියට කළොත් යම් ක්‍රියාවලියක් ඒක ස්ථිරතාපී ක්‍රියාවලියක් වෙනවා ප්‍රායෝගිකව. ප්‍රායෝගික ස්ථිරතාපී ක්‍රියාවලියක් සිද්ධ කරන්නේ එහෙමයි. එහෙම නැත්නම් අපිට පරිසරයට තාපයේ හුමාරුවක් වෙන්නේ නැතුව ක්‍රියාවලිය සිද්ධ කරන්න නම් පද්ධතිය සම්පූර්ණයෙන්ම ඒකලිත කරන්න වෙනවා. ඒ කියන්නේ පරිසරයට තාපයේ හුමාරු නොවන විදියට පරිවාරික ද්‍රව්‍ය වලින් පද්ධතිය ආවරණය කරන්න වෙනවා. නමුත් ප්‍රායෝගිකව ඒක කරන්න අමාරු වැඩක්. මොකද මොනතරම් අපි තාප පරිවර්ණය කළත් යම්කිසි ප්‍රමාණයකට තාප හුමාරුවක් සුළු වශයෙන් හෝ සිද්ධ වෙන්න පුළුවන්. 100% තාප හුමාරුව ඇති නොවන විදියට අපිට පරිවර්ණය කරන්න බෑ. ඒ නිසා ප්‍රායෝගිකව ගත්තොත් එහෙම 100%ක ස්ථිරතාපී ක්‍රියාවලියක් ඒ විදියට අපිට කරන්න බෑ. නමුත් බොහෝ සෙයින් ප්‍රායෝගිකව ස්ථිරතාපී ක්‍රියාවලියක් කරන්න පුළුවන් යම්කිසි ක්‍රියාවලියක් අපි ඉතාමත් වේගවත්ව කරනවා නම්. ඉතාමත්ම වේගවත්ව කරනවා නම් පරිසරයේ සමග තාප හුමාරුවකට ඒ පද්ධතියට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වෙන හින්දා. එවැනි ක්‍රියාවලියක් අපිට හඳුන්වන්න පුළුවන් ස්ථිරතාපී ක්‍රියාවලියක් කියලා. එතකොට මම කලින් අර කියපු සමෝෂ්ණ ක්‍රියාවලියක් සිද්ධ කරනවා නම් අපිට සිද්ධ වෙනවා ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන් ඉතාම හිමින් කළා. ක්‍රියාවලිය අපි ඉතාම හිමින් කළොත් එහෙම ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. මොකද පරිසරයේ සමග පද්ධතිය තාපය හුමාරු කරගනිමින් උෂ්ණත්වය වෙනස් නොවි පවත්වා ගන්න පුළුවන්කම පද්ධතියට ලැබෙනවා ක්‍රියාවලිය කරන හැම පියවරකදීම. එහෙම උෂ්ණත්වය වෙනස් නොවි පද්ධතියට පවත්වා ගැනීමට අවස්ථාව ලබා දෙමින් අපි ඊටාම හිමින් ක්‍රියාවලිය සිද්ධ කළොත් ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඉතින් සමෝෂ්ණ ක්‍රියාවලියකදී මම නැවත මතක් කළොත් ඒ ක්‍රියාවලිය සමෝෂ්ණ ක්‍රියාවලියකදී අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ නැහැ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති නිසා. සමෝෂ්ණ ක්‍රියාවලිය සඳහා අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් සමෝෂ්ණ ක්‍රියාවලියේදී මේ ඩෙල්ටා U කියන එකයි බිඳුව වෙන්නේ. අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට සමෝෂ්ණ ක්‍රියාවලිය සඳහා අපි ගත්තොත් එහෙම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W.
මොකද ඩෙල්ටා U බිඳුවයි. අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ නැහැ සමෝෂ්ණ ක්‍රියාවලියේදී. උෂ්ණත්වයේ නියත ක්‍රියාවලියකදී පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා. නමුත් දැන් මම කතා කළේ ස්ථිරතාපී ක්‍රියාවලියකදී ඩෙල්ටා Q කියන එක බිඳුව වෙනවා. ඒ කියන්නේ පරිසරයේ සමග හුවමාරු වෙන තාප ප්‍රමාණය බිඳුව වෙනවා. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. මෙන්න මේ ඩෙල්ටා Q කියන එක බිඳුව වෙනවා ස්ථිරතාපී ක්‍රියාවලියකදී. එතකොට අපිට ලැබෙන බිඳුව සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එහෙමනම් අපිට ලැබෙනවා ඩෙල්ටා U සමානයි ඍණ ඩෙල්ටා W කියලා. ඩෙල්ටා U සමානයි ඍණ ඩෙල්ටා W කියලා ලැබෙනවා ස්ථිරතාපී ක්‍රියාවලියක් සඳහා. ඉතින් මේ ඩෙල්ටා W ඍණ වුණොත් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. දැන් මෙතන ඍණ ලකුණක් තියෙනවනේ. ඩෙල්ටා W ඍණාගයක් වුණොත් එහෙම ඒකේ ඍණයි මේකේ ඍණයි ಗುಣ වෙලා අපිට ධන උත්තරයක් එනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය ධන වෙනවා. අභ්‍යන්තර ශක්තිය ධන වෙනවා කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. දැන් ඩෙල්ටා W ඍණ වෙන්නේ යාන්ත්‍රික කාර්යයේ පද්ධතිය මත කළොත්. පද්ධතිය මත යාන්ත්‍රික කාර්යයක් කළොත් ඩෙල්ටා W ඍණ වෙනවා. ඩෙල්ටා W ඍණ වුණොත් එහෙම මේ ඍණ ලකුණත් එක්ක ගුණ වෙලා ධන වෙනවා උත්තරේ. ඒ කියන්නේ ඩෙල්ටා U ධන වෙනවා. එහෙමනම් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. පද්ධතියක් මත ස්ථිරතාපී ක්‍රියාවලියක් යටතේ පද්ධතියක් මත බාහිර යාන්ත්‍රික කාර්යයක් කළොත් පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා ඒ අනුව. ඔගේ අනිත් පැත්ත ගත්තොත් එහෙම ස්ථිරතාපී ක්‍රියාවලියක් යටතේ පද්ධතියක් මගින් බාහිර යාන්ත්‍රික කාර්යයක් කළොත් පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒක තේරුම් ගන්න අමාරු වෙන්නේ නැහනේ. බාහිරට කරනවා නම් කාර්ය අභ්‍යන්තර තියෙන දේ අඩු වෙනවා. බාහිරින් ලැබෙනවා නම් අභ්‍යන්තර තියෙන දේ වැඩි වෙනවා. ඒක තමයි සරල අදහස. එතකොට මේ විදිහට අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න පුළුවන් සමෝෂ්ණ සහ ස්ථිරතාපය කියන ක්‍රියාවලින් දෙකක්. ඒ ක්‍රියාවලින් දෙක අපිට ප්‍රස්ථාරිකව නිරූපණය කළොත් අර සමෝෂ්ණ සහ ස්ථිරතාපී ක්‍රියාවලි දෙක නිල් පාට රේඛාවෙන් ප්‍රස්ථාරයෙන් දැක්වෙන සමෝෂ්ණ ක්‍රියාවලිය රතු පාට රේඛාවෙන් දැක්වෙන්නේ ස්ථිරතාපී ක්‍රියාවලිය. එකම පද්ධතියකට එහෙම මේ ක්‍රියාවලි දෙක කරනකොට ඒ විචලනයන් දෙකේ වෙනස් වෙන ආකාරය තමයි ওই ප්‍රස්ථාරිකව නිරූපණය කරලා තියෙන්නේ. ඊට පස්සේ තවත් මම ක්‍රියාවලියක් ගැන හඳුන්වලා දෙන්නම්. නියත පීඩන ක්‍රියාවලියක්. නියත පීඩන ක්‍රියාවලියක් කියන්නේ ක්‍රියාවලිය තුලදී පීඩනය නොවෙනස්ව තියෙනවනම් පීඩනය නියතව තියෙනවනම් අපි එවැනි ක්‍රියාවලියකට කියනවා නියත පීඩන ක්‍රියාවලියක් කියලා. මේ ප්‍රස්ථාරිකව දක්වලා තියෙන නියත පීඩන ක්‍රියාවලියක්. එතකොට A සිට B දක්වා ක්‍රියාවලිය සිදු වෙද්දී ඒ තමයි ආරම්භක අවස්ථාව. B කියන්නේ අවසාන අවස්ථාව. ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට බාහිර යාන්ත්‍රික කාර්යයක් සිද්ධ වෙනවා. මොකද පරිමාව වැඩිවීමක් තියෙනවා. පරිමාව වැඩිවීමක් තියෙන නිසා බාහිර යාන්ත්‍රික කාර්යයක් සිද්ධ වෙනවා. බාහිර යාන්ත්‍රික කාර්යයක් කොහොම සිද්ධ වෙද්දී තාප ප්‍රමාණයකුත් අවශෝෂණය කරන්න ඕන පද්ධතිය. මොකද තාප ප්‍රමාණයක් පද්ධතිය මගින් අවශෝෂණය කරන්නේ නැතුව මෙහෙම බාහිර යාන්ත්‍රික කාර්යයක් කරන්න බෑ. නමුත් එහෙම එකක් පෙන්නලා නැහැ මෙතන. පෙන්වෙන්නේ නැතත් අපි දැනගන්න ඕන. බාහිර යාන්ත්‍රික කාර්යයක් මෙහෙම කරනවා නම් බාහිරට කාර්ය කරනවා නම් තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට අභ්‍යන්තර ශක්ති වෙනසකුත් සිදුවිය හැකි. ඒ අනුව මේ ක්‍රියාවලියට අපිට තාපගති විද්‍යාවේ පළවෙනි නියමය යොදන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම නියත පරිමා ක්‍රියාවලිය. කියන්නේ පරිමාව නියතව තියාගෙන සිදුවන ක්‍රියාවලිය. බලන්න මේ නියත පරිමා ක්‍රියාවලිය PV තලයක සිරස් රේඛාවකින් තමයි දක්වන්න පුළුවන්කම තියෙන්නේ. ඔය AB කියලා දක්වලා තියෙන රේඛාවෙන් නිරූපණය කරලා තියෙන්නේ ඒ නියත පරිමා ක්‍රියාවලිය. නියත පරිමා ක්‍රියාවලියේදී පරිමාව වෙනස් වෙන්නේ නැහැ. ආරම්භක අවස්ථාවේදී තියෙන පරිමාවම තමයි අවසාන අවස්ථාව දක්වා තියෙන්නේ. ඉතින් යම්කිසි පද්ධතියක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් පරිමාව වෙනසකින් තොරව පරිමාව වෙනස් වෙන්නේ නැත්නම් ඒ ක්‍රියාවලියේදී යාන්ත්‍රික කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඩෙල්ටා W බිඳුවයි. ඩෙල්ටා W බිඳුවයි මේ ක්‍රියාවලියේදී. හැබැයි තාප හුමාරුවක් වෙන්න පුළුවන්. අභ්‍යන්තර ශක්ති වෙනස්කමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඩෙල්ටා W බිඳුවයි. අපි මෙවැනි ක්‍රියාවලි වලට කියනවා නියත පරිමා ක්‍රියාවලි කියලා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා චක්‍රීය ක්‍රියාවලි. චක්‍රීය ක්‍රියාවලි. චක්‍රීය ක්‍රියාවලියක් කියලා කියන්නේ යම් අවස්ථාවකින් පටන් ගත්තාම ඒ අවස්ථාවෙන් පටන් අරගෙන යම් ආරම්භක අවස්ථාවකින් පටන් අරගෙන යම්කිසි ක්‍රියාවලියක් හෝ ක්‍රියාවලි කීපයක් ඔස්සේ ඕනෑම පියවර ගණනක් ඔස්සේ ඕනෑම ආකාරයක පියවර ගණනක් ඕනෑම ආකාරයක ක්‍රියාවලි ගණනාවක් ඔස්සේ නැවත ආරම්භක අවස්ථාවටම පවතිනවා එනවනම් එවැනි ක්‍රියාවලියක් චක්‍රීය ක්‍රියාවලියක් කියලා කියනවා. පටන් ගත්ත තැනටම කැරකිලා එනවනම් කොහෙන් පටන් ගත්තත් කැරකිලා ආපහු හිටපු තැනටම නම් එන්නේ. ඒ ක්‍රියාවලිය
චක්‍රීය ක්‍රියාවලියක්. ඒතකොට එවැනි චක්‍රීය ක්‍රියාවලියකදී බාහිරට කරන ලබන කාර්ය ප්‍රමාණය යාන්ත්‍රික කාර්ය ප්‍රමාණය ඒ චක්‍රයේ තුල තියෙන වර්ගඵලය නිරූපණය කරනවා. ඒ වගේම ඒ ඕනෑම ක්‍රියාවලියකදී යාන්ත්‍රික කාර්ය ප්‍රමාණය ඒ ක්‍රියාවලිය නිරූපණය කරන ප්‍රස්ථාරයේ සහ තිරස්සක්ෂයේ අතර වර්ගඵලය මගින් නිරූපණය වෙනවා. ඒ වර්ගඵලය ගණනය කරගත්තාම අපිට පුළුවන් ඒ ක්‍රියාවලියේ යාන්ත්‍රික කාර්ය ප්‍රමාණය හොයාගන්න. එතකොට චක්‍රීය ක්‍රියාවලියකදී නම් ඒ වක්‍රයේ තුල තියෙන වර්ගඵලය මගින් ඒ කරන ලද කාර්ය ප්‍රමාණය අපිට ලැබෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාවලින් කීපයක් අපි තාප ගති විද්‍යාව කොටසේදී සාකච්ඡා කරනවා. මේ පිළිබඳ පූර්ණ අවධානය යොමු කරන්න. ඉතා වැදගත් කොටසක් තාපේ පාඩමේ තියෙන. හොඳ අවධානය යොමු කරලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන දරුවෝ. එකෙන් ඔයාලට ගැටලු විසඳීමේ හැකියාව ලැබෙනවා. ඒ අවශ්‍ය කරන සියලුම කොටස් ටික තමයි මම මේ බොහොම ඉක්මනට ශීඝ්‍රයෙන් පැහැදිලි කළේ. හොඳයි මම යන්නම් ඊට පස්සේ වාෂ්ප සහ ආර්ද්‍රතා මිතිය කියන කොටසට. එතකොට අපි මේ පිළිබඳව සාකච්ඡා කරද්දී මේ වාෂ්ප කියන්නේ මොනවද කියන එක පිළිබඳව දැනගන්න ඕන. වාෂ්ප කියලා කියන්නේ ද්‍රවයක අණු වායු කලාපයට ඇතුළු වුණාම අපි ඒක වාෂ්පාණුවක් කියලා හඳුන්වනවා. එතකොට වායු කලාපයක තියෙනවා නම් ද්‍රවාණු සමූහයක් අපි ඒකට වාෂ්පයක් කියලා කියනවා. එතකොට මේ වාෂ්ප නිසා පීඩනය ඇති කරනවා. දැන් ඔය අපි වාතයේ පීඩනය ගැන කතා කළා වගේ වාතයේ උෂ්ණත්වය ඒ වගේම වායුවේ පරිමාව පිළිබඳව සාකච්ඡා කළා වගේ වාෂ්පය කියලා කියන්නේත් එක අතකට මේ ද්‍රව කලාපෙන් වායු කලාපයට එක්කහුව වෙච්ච ද්‍රවාණු නිසා ඒ වාෂ්පවලත් උෂ්ණත්වයක් අපිට මැනගන්න පුළුවන්. වාෂ්පවලත් පරිමාවක් මැනගන්න පුළුවන්. ඒ වගේම වාෂ්ප මගිනුත් පීඩනයක් ඇති කරනවා. එතකොට දැන් යම්කිසි වායුමය අවකාශයකට ජලයෙන් හෝ වෙනත් ද්‍රව්‍යයකින් අණු එකතු වුණොත් අපි ඒ අණු වලට කියන්නේ වාෂ්පාණු කියලා. එතකොට එහෙම වායු කලාපයකට එකතු විය හැකි එහෙම වාෂ්ප අණු වල යම් සීමාවක් තියෙනවා. යම්කිසි අවකාශයකට යම්කිසි පරිමාවක් තුලට එකතු විය හැකි වාෂ්ප අණු සංඛ්‍යාවේ යම් සීමාවක් තියෙනවා. ඔය බස් එකකට නගින සෙනග සීමාව වගේ තමයි. බස් එකකට නග ගන්න පුළුවන් සෙනග සංඛ්‍යාවේ යම්කිසි සීමාවක් තියෙනවනේ. ඊට වඩා සෙනග ඇතුල් කරගන්න බෑ. ඊට වඩා ඇතුල් කරගන්න පුළුවන් ඕනනම් ඉන්න අයගෙන් කීප දෙනෙක් බස්සලා තව කීප දෙනෙක් නග ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ යම්කිසි පරිමාවක් තුලට ඇතුල් විය හැකි වාෂ්ප අණු සංඛ්‍යාවේ සීමාවක් තියෙනවා. එහෙම ඒ සීමාවට ඇවිල්ලා නැත්තම් යම්කිසි අවකාශයක්. ඒ කියන්නේ ඒ අවකාශයට තවදුරටත් වාෂ්ප අණු එකතු වීමේ හැකියාව තියෙනවා නම් අපි කියනවා ඒ අවකාශය තුල තියෙන අසන්තෘප්ත වාෂ්පයක්. සන්තෘප්ත වෙලා නැහැ. ඒ කියන්නේ ඒ අවකාශය තුල පැවතිය හැකි උපරිම වාෂ්ප අණු සංඛ්‍යාව තාමත් ඒ අවකාශය ඇතුලේ නැහැ. තාමත් පුළුවන්කම තියෙනවා ඒ අවකාශයේ ඇතුළට වාෂ්ප අණු එකතු වෙන්න. ඉතින් එවැනි අවකාශයක් වාෂ්පයෙන් අසන්තෘප්තයි කියලා අපි කියන්නේ. හරියට ප්‍රයිවට් බස් එකකට තවත් සෙනග නග ගන්න තරමට ඉඩ තියෙනවා වගේ තමයි. තවත් වාෂ්ප අණු සංඛ්‍යාවක් ඇතුල් කරගන්න ඉඩ තියෙනවා නම් ඒ වාෂ්පය අසන්තෘප්ත වාෂ්පයක් කියලා කියනවා. ඊළඟට සන්තෘප්ත වාෂ්පයක් කියලා කියන්නේ යම්කිසි උෂ්ණත්වයකදී යම් අවකාශයක් තුල පැවතිය හැකි උපරිම වාෂ්ප අණු සංඛ්‍යාව පවතිනවා නම් නැත්නම් පැවතිය හැකි උපරිම වාෂ්ප ස්කන්ධය පවතිනවා නම් අපි කියනවා එම අවකාශය සන්තෘප්ත අවකාශයක්. වාෂ්පෙන් සන්තෘප්ත වෙලා තියෙනවා. පැවතිය හැකි වාෂ්ප ස්කන්ධයේ උපරිම වශයෙන් තියෙනවා. ඊට වඩා වැඩි වාෂ්ප ස්කන්ධයක් ඒ අවකාශය තුල තියන්න බෑ. තියන්න පුළුවන් උපරිමේ තියෙනවා. එතකොට අපි කියන්නේ ඒ අවකාශයේ වාෂ්පයෙන් සන්තෘප්ත වෙලා තියෙනවා කියලා. ඉතින් සන්තෘප්ත වාෂ්පයක් වුණත් අසන්තෘප්ත වාෂ්පයක් වුණත් වාෂ්පේ මගින් පීඩනය ඇති කරනවා. වාෂ්පේ මගින් පීඩනය ඇති කරනවා. මේ වාෂ්ප පීඩනය
කොහොමද විචලනය වෙන්නේ කියන එක අපි බලන්න ඕන. මේ පාඩමේ අරමුණක් තමයි වාෂ්ප පීඩනය විචලනය වෙන්නේ කොහොමද කියන එක දැනගන්න එක. ඒ පිළිබඳව අධ්‍යයනය කරන එක. ඒ වගේම තවත් කාරණා පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් වාෂ්ප පීඩනයේ විචලනය වෙන ආකාරය බැලුවොත් එහෙම අසන්තෘප්ත වාෂ්පයක් සම්පූර්ණයෙන්ම වායු නියම අනුකූලව හැසිරෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. අසන්තෘප්ත වාෂ්පයේ වායු නියම අනුව හැසිරෙනවා. ඒ කියන්නේ අසන්තෘප්ත වාෂ්පයක පීඩන පරිමා උෂ්ණත්ව විචලනය වායු නියම වලට අනුකූලව ආසන්න වශයෙන් හැසිරෙනවා කියලා සලකන්න පුළුවන්. එතකොට අපි උෂ්ණත්වය වෙනස් නොකර අසන්තෘප්ත වාෂ්පයක පරිමාව විචලනය කළොත් පීඩනයේ විචලනය වෙන්නේ බොයිල් නියමයට අනුකූලව. ඒ වගේම අසන්තෘප්ත වාෂ්පයේ චාල්ස් නියමයට අනුකූලව පරිමාව සහ උෂ්ණත්ව විචලනය සිද්ධ වෙනවා. ඒ වගේම චාල්ස්ගේ දෙවෙනි නියමය කියන පීඩන නියමයට අනුකූලව පීඩනය සහ උෂ්ණත්ව විචලනය සිද්ධ වෙනවා. නමුත් සන්තෘප්ත වාෂ්ප එහෙම නැහැ. සන්තෘප්ත වාෂ්පයක් වායු නියම පිළිපදින්නේ නැහැ. අසන්තෘප්ත වාෂ්පයේ වායු නියම පිළිපදිනවා. සන්තෘප්ත වාෂ්පයේ වායු නියම පිළිපදින්නේ නැහැ. දැන් අපි හිතමු මෙහෙම යම්කිසි සන්තෘප්ත වාෂ්පයක් යම් අවකාශයක තියෙන වාෂ්පය සන්තෘප්ත නම් ඒ සන්තෘප්තතාවයේ තියනවාද කියන එක තහවුරු කර ගැනීම සඳහා අපිට ක්‍රමයක් තියෙනවා. දැන් හිතන්නකෝ මෙන්න මේ අවකාශය මේ තමයි වායුමය අවකාශය. මේක ඇතුලේ වාෂ්ප තියෙනවා. අපි දුමු ජල වාෂ්ප කියලා. මේ ජල වාෂ්ප සන්තෘප්ත තත්වයේ තියනවාද කියන එක තහවුරු කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි එම අවකාශයේ තුල ද්‍රව ජලය තියනවද නැද්ද කියන කාරණේ මත. ද්‍රව ජලය තියනවා නම් ජලය තියනවා නම් අවකාශයේ ජලය තියනවා නම් හිතන්න වසන ලද කාමරයක් කියලා. වසන ලද කාමරයක ජලය තියනවා නම් ඒ කාමරේ ද්‍රවයේ වශයෙන් අන්න අපිට හිතන්න පුළුවන් ඒ කාමරේ තියෙන වාෂ්පය සන්තෘප්තයි කියලා. මොකද සන්තෘප්ත නැත්නම් අර ද්‍රව ජලයේ වාෂ්ප වෙලා අවශ්‍ය ප්‍රමාණයට වාෂ්ප අවකාශයට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මෙහෙම ද්‍රව ජලය සහ වාෂ්පය තියෙනවා නම් යම් කිසි අවකාශයක් තුල අපිට හිතන්න පුළුවන් ඒක සන්තෘප්තයි කියලා. ඉතින් එවැනි සන්තෘප්ත වාෂ්පයක් අරගෙන අපි පීඩනය වෙනස් කළොත් සන්තෘප්ත වාෂ්පයක් අරගෙන අපි පරිමාව වෙනස් කළොත් සන්තෘප්ත වාෂ්පයක් කරගන්නවා. අපි ඒකේ පරිමාව වෙනස් කරනවා. පරිමාව වැඩි කරනවා කියලා හිතනවා. එහෙම පරිමාව වැඩි කළාට පීඩනය වෙනස් වෙන්නේ නැහැ. පීඩනය නියතව පවතිනවා. සන්තෘප්ත වාෂ්පේ කොහොම පරිමාව වැඩි කළාට පීඩනය වෙනස් වෙන්නේ නැහැ. පීඩනය නියතව තියෙනවා. එහෙනම් සන්තෘප්ත වාෂ්ප පීඩනය පරිමාව අනුව විචලනය වෙන්නේ නැහැ. නමුත් කොහොම පරිමාව වැඩි කරගෙන යනකොට යම් අවස්ථාවකදී මේ සන්තෘප්ත වාෂ්පය අසන්තෘප්ත තත්වයටපත් වෙනවා. අන්න එහෙම අසන්තෘප්ත තත්වයටපත් වුණාට පස්සේ පීඩන පරිමාව විචලනය බොයිල් නියමයට අනුව සිද්ධ වෙනවා. මේ අසන්තෘප්ත වාෂ්පය හැසිරෙන විදිය මේ සන්තෘප්ත වාෂ්පය හැසිරෙන විදිය පරිමාව සමග පීඩන විචලනයක් ඇති වෙන්නේ නැහැ සන්තෘප්ත වාෂ්පේ. නමුත් අසන්තෘප්ත වාෂ්පේ පරිමාව සමග පීඩන විචලනයක් ඇති වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම උෂ්ණත්වයේ සමග වාෂ්ප පීඩන විචලනය. සාමාන්‍යයෙන් වායු පීඩන විචලනය උෂ්ණත්වයේ සමග වායු පීඩන විචලනය පීඩන නියමයට අනුකූලව සිද්ධ වෙනවා. නමුත් ඒ කියන්නේ අපිට ගත්තොත් එහෙම සරල රේඛාවක් එන්නේ මෙහෙම උෂ්ණත්වයේ තීටා සෙල්සියස් වලින් අරගෙන පීඩනය මේ විදිහට ගත්තොත් අපිට ලැබෙන්නේ වාතයේ නම් වාතය සඳහා මේක මෙහෙම සරල රේඛාවක් ලැබෙන්නේ. එතකොට ඒකේ අර නිරපේක්ෂ ශූන්‍ය ඍණ 273ට එනවා ආසන්න වශයෙන්. ඔවැනි ප්‍රස්ථාරයක් තමයි අපිට එන්නේ වාතය සඳහා. නමුත් වාෂ්ප සඳහා අපිට ඔවැනි ප්‍රස්ථාරයක් ලැබෙන්නේ නැහැ. සන්තෘප්ත අවස්ථාවේදී සන්තෘප්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වයේ සමග ඔය ආකාරයට විචලනය වෙන්නේ නැහැ. ඔය වගේ විචලනයක් තමයි සිද්ධ වෙන්නේ.
ඔහොම මේ ටික මේ සංතෘප්ත වාෂ්පේ සංතෘප්ත තත්වයේ පවතින තුරු වාෂ්පේ සංතෘප්තයි නම් අපිට අර සරල රේඛීය විචලනයේ දකින්න හම්බ වෙන්නේ මේ වගේ විචලනයක් එනවා. හැබැයි අසන්තෘප්ත වෙනවා මේ විදිහට උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට. එතකොට අසන්තෘප්තතාවයටපත් වුණාට පස්සේ අර සාමාන්‍ය වාතයේ සිදුවෙච්ච වගේ විචලනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අසන්තෘප්ත වාෂ්පය සරල රේඛීය විචලනයක් පෙන්වනවා. අසන්තෘප්ත වාෂ්පයේ පීඩනයේ උෂ්ණත්වයේ සමග සරල රේඛීය විචලනයක් පෙන්වනවා. නමුත් සංතෘප්ත වාෂ්පයේ එවැනි විචලනයක් නිරූපණය කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයට වාෂ්ප පීඩනයේ උෂ්ණත්වයේ සමග වෙනස් වෙනවා. ඊළඟට අපිට මේකේ මේ වැදගත් කාරණයක් තමයි මේ පාඩම යටතේදී අපි සාකච්ඡා කරන ආර්ද්‍රතාවය. ආර්ද්‍රතාවය කියන්නේ. මොකද ආර්ද්‍රතාවය පිළිබඳව දැන ගැනීමත් වැදගත්. ඒ වගේම ආර්ද්‍රතාවය කියන එක පාලනය කිරීමත් අපිට වැදගත් වෙනවා විවිධ හේතු නිසා. මොකද අපි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ගබඩා කරන ස්ථානයක් වුණොත් එහෙම ඒ ස්ථානයේ ආර්ද්‍රතාවය යම්කිසි විදියක පාලනය කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඖෂධ ගබඩා කරන ස්ථානවල ආහාර ගබඩා කරන තැන්වල ආර්ද්‍රතාවය පාලනය කිරීම වැදගත් වෙනවා. නැත්නම් ඒ දේවල් විනාශ වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙන තැන්වල ආර්ද්‍රතාවය යම් ආකාරයකට පාලනය නොකළොත් එහෙම ඒ උපකරණ විනාශ වෙනවා. ඖෂධත් එහෙමයි. ආහාරත් එහෙමයි. එහෙම ඒ වගේම අපිට සුව පහසු පරිසරයක් සකස් කර ගන්නකොට අපිට ඉන්න සුව පහසු පරිසරයක් සකස් කර ගැනීමේදී අපිට ආර්ද්‍රතාවය පිළිබඳ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මොකද පරිසරයේ තියෙන සුව පහසු බව කියන එක ඒ පරිසරයේ ආර්ද්‍රතාවය මත තීරණය වෙනවා. ඉතින් සරලව ගත්තොත් එහෙම ආර්ද්‍රතාවය කියන එකෙන් අදහස් කරන්නේ යම්කිසි අවකාශයක ඒ වායුගෝලයේ තියෙන වාෂ්ප ස්කන්ධය. වාෂ්ප ස්කන්ධය තමයි ජල වාෂ්ප ස්කන්ධය විශේෂයෙන්ම ජල වාෂ්ප ස්කන්ධය තමයි ආර්ද්‍රතාවය කියන එකෙන් නිරූපණය කරන්නේ. නමුත් ඒ ජල වාෂ්ප ස්කන්ධයේ කොපමණද කියන එක ප්‍රමාණාත්මකව කියන අදහසින් එහෙම නැත්නම් ඒක මෙච්චර ස්කන්ධයක් තියෙනවා කියන එකෙන්ම අපිට ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න බෑ. ඒ පරිසරේ මොන වගේ පරිසරයක්ද කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වාෂ්ප ස්කන්ධය මෙන්න මෙච්චර වාෂ්ප ස්කන්ධයක් තියෙනවා කියන එකෙන්ම. මොකද ඒ වාෂ්ප ස්කන්ධය සංතෘප්තද නැත්නම් ඒ පරිසරයේ සංතෘප්තද අසන්තෘප්තද සංතෘප්ත වීමට ආසන්නද නැත්නම් සංතෘප්ත වීම සඳහා තවත් වාෂ්ප විශාල ප්‍රමාණයක් අවශ්‍යද කියන කාරණේ මත තමයි අපිට ඒ පරිසරයේ ස්වභාවය පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන්. දැන් සංතෘප්ත වෙන්න ආසන්න නම් එහෙම නැත්නම් යම්කිසි අවකාශයක් සංතෘප්ත වෙලා නම් එතකොට ඒ බොහෝ විට ඒ අවකාශය තුල ජල වාෂ්ප ඝනීභවනය වීමේ හැකියාව තියෙනවා. සංතෘප්ත වෙලා නම් ඝනීභවනය වීමේ හැකියාව තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රොනික උපකරණ තිබුණොත් ඒ මත තැම්පත් වෙනවා. ඖෂධ ආහාර වගේ වෙනත් සංවේදී තැන්වල ඒවා තැම්පත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ශරීරයට දැනෙන සුව පහසුවත් ඒ ආර්ද්‍රතාවයේ ප්‍රමාණය මත තීරණය වෙනවා. කොච්චරද කියන එක සන්තුෂ්ත තත්වයට ආසන්නද නැත්නම් සංතෘප්තද කියන එක සංතෘප්ත පරිසරයක අපිට සාමාන්‍යයෙන් ඉන්න අමාරුයි. අපිට දහඩිය දාන ගතිය වැඩි. සංතෘප්තතාවයට ආසන්න පරිසරයක් ගත්තත් ඒත් අපිට දහඩිය දාන ගතිය වැඩි. ඒ නිසා ඒ තියෙන වාෂ්ප ප්‍රමාණය කොච්චරද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. ඒ වාෂ්ප ඒ අවකාශය සංතෘප්ත තත්වයට ආසන්නද නැත්නම් සංතෘප්ත තත්වයට පත් වෙලාද කියන කාරණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් යම්කිසි වාෂ්ප ප්‍රමාණයක් මතම අපිට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ ඒ අවකාශය සංතෘප්තද නැත්නම් සංතෘප්ත තත්වයට ආසන්නද කියන එක. ඒක තීරණය වෙන සාධක තව තියෙනවා. මොකද උෂ්ණත්වය අනුව පරිසර උෂ්ණත්වයේ මතත් ඒ පරිසරය සංතෘප්ත වීමට අවශ්‍ය කරන වාෂ්ප ප්‍රමාණය කොච්චරද කියන එක තීරණය වෙනවා. අඩු උෂ්ණත්වයකදී නම් අඩු වාෂ්ප ප්‍රමාණයකින් අවකාශය සංතෘප්ත වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි උෂ්ණත්වයකදී වැඩි වාෂ්ප ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා අවකාශයේ සංතෘප්ත වීම සඳහා. ඒ නිසා අපි වාෂ්ප ස්කන්ධයක් මැනගත්ත පමණින් පරිසරයක ආර්ද්‍රතාවය පිළිබඳව යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා භෞතික රාශියක් මැනගන්නවා. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා භෞතික රාශියක් මැනගන්නවා. ඒ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා මනින්නේ එහෙම නැත්නම් නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා ප්‍රකාශ කරන්නේ
යම් අවකාශයක ඒකක පරිමාවක අඩංගු ජල වාෂ්ප ස්කන්ධය යම් අවකාශයක ඒකක පරිමාවක ඒ කියන්නේ ඝන මීටර එකක පරිමාවක අඩංගු ඝන මීටර එකක පරිමාවක අඩංගු වෙන වාෂ්ප ස්කන්ධය තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ. ඉතින් මම කලිනොත් කිව්වා වගේම මේ ඝන මීටර එකක් ඇතුලේ තියෙන වාෂ්ප ස්කන්ධය කොච්චරයිද කියන කාරණයෙන් අපිට පැහැදිලි අදහසකට එන්න පුළුවන් කමක් නැහැ. මේක වැදගත් වෙන්නේ සාපේක්ෂව ලබා ගැනීම. සාපේක්ෂ කියලා කියන්නේ මේ අවකාශය සන්තුෂ්ත කිරීමට කොච්චර වාෂ්ප ස්කන්ධයක් අවශ්‍යද? දැන් තියෙන වාෂ්ප ස්කන්ධය කොච්චරද? දැන් තියෙන වාෂ්ප ස්කන්ධය අවකාශයේ සන්තුෂ්ත කිරීමට අවශ්‍ය කරන වාෂ්ප ස්කන්ධයෙන් අනුපාතයක් හැටියට ගත්තාම නැත්නම් ප්‍රතිශතයක් හැටියට ගත්තාම අන්න එවැනි භෞතික රාශියකින් තමයි අපිට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ ඒ පරිසර ස්වභාවය පිළිබඳව. නැතුව ඝන මීටරයක් ඇතුලේ මෙච්චර ස්කන්ධයක් තියෙනවා කියන කාරණේ මොනවාකට අදහසක් ගන්න බෑ. ඒ පරිසරය වියලිද තෙත් ස්වභාවයක තියෙන පරිසරයක්ද ශරීරයට සුවදායි පරිසරයක්ද අපහසු පරිසරයක්ද කියන එක තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම. ඒ සාපේක්ෂයෙන් තමයි ඒක තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මේ ඝන මීටරය තුල තියෙන වාෂ්ප ස්කන්ධය සිම්පල් m. නමුත් මේ ඝන මීටරය සන්තුෂ්ත කිරීමට අවශ්‍ය කරන මුළු වාෂ්ප ස්කන්ධය කැපිටල් M. එතකොට අපිට පුළුවන් තියෙන වාෂ්ප ස්කන්ධය අවශ්‍ය කරන සන්තුෂ්ත කිරීමට අවශ්‍ය කරන වාෂ්ප ස්කන්ධයෙන් අනුපාතයක් හැටියට ගන්න. ඒ වගේම මේක ප්‍රතිශතයක් බවට පත් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම ලබා ගන්න ප්‍රතිශතයට අපි කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා. මෙන්න මේ රාශිය තමයි අපිට වැදගත්. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා පදයකුත් තියෙනවා, රාශියකුත් තියෙනවා. නමුත් සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන පදේ තමයි, ඒ රාශිය තමයි අපිට වැදගත් වෙන්නේ. ඒකෙන් තමයි යම් අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි කියමුකෝ යම් අවකාශයක සාපේක්ෂ ආර්ද්‍රතාවය 20යි කියලා කිව්වොත් ඒකෙන් අදහස් කරනවා සාපේක්ෂව එම අවකාශයේ තියෙන වාෂ්ප ප්‍රමාණය අඩුයි, ආර්ද්‍රතාවය අඩු වගේක්. ඒක සීතල පරිසරයක්, වියලි ස්වභාවයේ තියෙන පරිසරයක් කියලා අපිට කියන්න පුළුවන්. එවැනි පරිසරයක්. ඉතින් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 80ක් වගේ 90ක් වගේ කිව්වොත් එහෙම උෂ්ණ තෙත් ස්වභාවයක් අපිට සමහරට අපිට උෂ්ණත්වය දැනෙන්නේ පරිසරයේ තියෙන සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මත අපිට දැනෙන උෂ්ණත්වය. නමුත් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මොනාගේ තිබුණත් අපිට ඒ පරිසර උෂ්ණත්වය වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙනවා. නමුත් අපිට ශරීරයට දැනෙන සුව පහසු ගතිය පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මත රඳා පවතිනවා. නමුත් 80ක වගේ සාපේක්ෂ ආර්ද්‍රතාවයක් තියෙනවා නම් 90ක සාපේක්ෂ ආර්ද්‍රතාවයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ පරිසරයේ තෙත් ගතිය වැඩි කියලා. තෙත් ස්වභාවය වැඩි. සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩුයි නම් වියලි ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් යනුව වියලි ස්වභාවයක්ද තෙත් ස්වභාවයක්ද කියන කාරණේ අපිට ඒ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අනුව තීරණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි අර්ථ දක්වනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය වාෂ්ප ස්කන්ධයේ ඇසුරින්. ඒ වගේම මේ වාෂ්ප ස්කන්ධය පීඩණයට සමානුපාතිකයි. වාෂ්ප ස්කන්ධය ගත්තොත් එහෙම පීඩණයට සමානුපාතික වෙනවා. දැන් PV සමාන nRT කියන සමීකරණය ගත්තොත් PV සමාන nRT සමීකරණේ මේ n කියලා කියන්නේ මවුල සංඛ්‍යාවනේ. ඉතින් අපි මේක වාෂ්ප වලට ලිව්වොත් n වලින් දක්වන්නේ වාෂ්ප මවුල ගාන. එතකොට මේ මවුල ගාන අපිට ලියන්න පුළුවන් ඒ අවකාශය තුල තියෙන මුළු වාෂ්ප ස්කන්ධයේ බෙදීම වාෂ්පවල මෞලික ස්කන්ධය. මුළු ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදපුවාම මවුල ගාන ලැබෙනවා. ඒ අනුව දැන් මේක මේ පරිමාව නියතයි යම් අවකාශයක් නේ අපි සලකන්නේ. එතකොට පරිමාව නියතයි R කියන්නේ සාරවත්‍ර වායු නියතයි, T නියතව අපි තියාගත්තොත් නිරපේක්ෂ උෂ්ණත්වය, M කියන්නේ මෞලික ස්කන්ධය, ඒක කොහොමත් නියතයි. එතකොට මේ සම්බන්ධතාවයෙන් අපිට ලැබෙනවා P කියන එක සමානුපාතිකයි M කියලා. කියන්නේ වාෂ්ප මගින් ඇති කරන පීඩනය වාෂ්ප ස්කන්ධයට අනුලෝමව සමානුපාතිකයි කියලා ගන්න පුළුවන්. අන්න ඒ අනුව අපිට දැන් අර සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ථ දැක්වීම මෙන්න මේ විදිහට සකස් කරගන්න පුළුවන්. පීඩනයේ ඇසුරින්
අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ථ දක්වන්න පුළුවන්. මම කලින් ගත්තේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සමානයි යම් අවකාශයක පවතින වාෂ්ප ස්කන්ධය. ඒක ඝන මීටරයක් වුණත් කමක් නැහැ. ඊට වඩා ලොකු පරිමාවක් වුණත් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. යම් අවකාශයක පවතින වාෂ්ප ස්කන්ධය එම අවකාශයේ වාෂ්පයෙන් සංතෘප්ත කිරීමට අවශ්‍ය කරන වාෂ්ප ස්කන්ධයෙන් බෙදලා අපි කියනවා සංතෘප්ත වාෂ්ප ස්කන්ධය කියලා. බෙදලා 100න් ගුණ කරපුවහම අපිට ලැබෙන මේ ප්‍රතිශතය තමයි අපි කියන්නේ ඒ අවකාශයේ පවතින සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා. දැන් අපි ඉගෙන ගත්තා මේ වාෂ්ප ස්කන්ධය පීඩණයට වාෂ්ප පීඩණයට අනුලෝමව සමානුපාතිකයි කියලා. ඒ අනුව මේ සිම්පල් m ඉගෙන අවකාශයේ පවතින වාෂ්ප ස්කන්ධය වෙනුවට අපිට ලියන්න පුළුවන් වාෂ්පයේ පීඩනය. අපි කියනවා වාෂ්පවල ආංශික පීඩනය. යම් උෂ්ණත්වයකදී අපි හිතමුකෝ කාමර උෂ්ණත්වය කියලා. කාමර උෂ්ණත්වයේදී වාෂ්පවල ආංශික පීඩනය P. වාෂ්පවල ආංශික පීඩනය P. ඒක බෙදන්න ඕන සංතෘප්ත වාෂ්ප පීඩනයෙන් P0. සංතෘප්ත වාෂ්ප ස්කන්ධය වෙනුවට මම සංතෘප්ත වාෂ්ප පීඩනය කියන පදේ ගත්තා. එහෙම බෙදලා 100න් ගුණ කරපුවාම අපිට ලැබෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවයමයි. මොකද වාෂ්ප ස්කන්ධය වාෂ්ප පීඩනයට සමාන වෙනවා. ඒතර අපිට වාෂ්ප පීඩනය ඇසුරෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවය මෙන්න මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඊළඟට තවදුරටත් අපි මේ තුෂාරාංකය ඇසුරෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ථ දක්වනවා. ඊට කලින් අපි දැනගන්න ඕන තුෂාරාංකය කියන්නේ මොකක්ද කියලා. සරලවම කියනවා නම් තුෂාරාංකය කියලා කියන්නේ පරිසරයේ පිනි තැම්පත් වීමට තුෂාර තැම්පත් වීමට යාන්තමින් තුෂාර තැම්පත් වීමට පටන් ගන්න උෂ්ණත්වය. පරිසරයේ යාන්තමින් පිනි තැම්පත් වීමට පටන් ගන්න උෂ්ණත්වය. දරුවෝ මේක දැකලා තියෙනවා පරිසරයේ ඔය උදේ කාලයේදී එලිමහනේ එහෙම මේ ගස්වල කොළවල පිනි තැම්පත් වෙන ආකාරය පිනි තැම්පත් වෙනවා. එතකොට අන්න එහෙම පිනි තැම්පත් වීමට පටන් ගන්න උෂ්ණත්වය තමයි අපි තුෂාරාංකය කියලා කියන්නේ. ඒක වෙන්නේ කොහොමද? දැන් අපි ගත්තොත් එහෙම මේ දවල් දවසේ මේක වෙන්නේ නැහැ. බොහෝ විට දවල් දවසේ මේ පිනි තැම්පත් වීම සිද්ධ වෙන්නේ නැහැ. පාන්දර තමයි මේක සිද්ධ වෙන්නේ. උදේ කාලේ සහ මධ්‍යම රාත්‍රිය පහ වුණාට පස්සේ මධ්‍යම රාත්‍රිය පහ වෙලා රෑ 1 2 3 4 5 සමහරට වෙන්නත් පුළුවන්. එහෙම වෙනකොට තමයි මේ ක්‍රියාවලිය මේ පිනි තැම්පත් වීම පටන් ගන්න. ඒක අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් දවල් දවසේ සූර්යාලෝකයේ ලැබෙන නිසා පරිසරයේ එන්නම උණුසුම් වෙන එක තමයි වෙන්නේ. පොළොව රත් වෙනවා, ජලය රත් වෙනවා, පරිසරය උණුසුම් වෙනවා, වායුගෝලය උණුසුම් වෙනවා. ඒකට බොහෝ විට අපිට දවල් කාලේ තියෙන උණුසුම් වායුගෝලයක්. මේ උණුසුම් වායුගෝලයේ ඇතුලේ ජල වාෂ්පත් ගොඩක් රඳව ගන්න පුළුවන්. වායුගෝලයේ උණුසුම් නම් උෂ්ණත්වයේ ඉහළයි නම් වැඩි වාෂ්ප ප්‍රමාණයක් තියා ගන්න පුළුවන්. සංතෘප්ත තත්වයටපත් වෙන්න ගොඩක් වාෂ්ප ඕන. ඉතින් මේ තියෙන ජල ප්‍රභව වලින් ස්වභාවිකව ගංගා ඇලදොල වැව් වෙන්න පුළුවන්. ඒ ප්‍රභව වලින් විශාල වශයෙන් වාෂ්ප වායුගෝලයට දවල් කාලේ එකතු වෙනවා. මොකද මේ පරිසර උෂ්ණත්වයත් එක්ක පරිසර උෂ්ණත්වයේ වැඩි නිසා. ඉතින් වායුගෝලය සෑහෙන වාෂ්ප ප්‍රමාණයක් දරා ගන්නවා දවල් කාලය තුල. මොකද වායුගෝලයේ උෂ්ණත්වයත් වැඩිනේ. ඒ නිසා වැඩි වාෂ්ප ප්‍රමාණයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ දැන් රාත්‍රී කාලයේ උදා වුණාට පස්සේ සූර්යාගෙන් ශක්තිය ලැබෙන එක නවතිනවා. පරිසරයේ තව තවත් රත් වෙන එක නවතිනවා. හැබැයි රත් වෙච්ච පරිසරය තියෙනවා. ඒ කියන්නේ පරිසරය රත් වෙලා තියෙන, පරිසරය උණුසුම් වෙලා තියෙන, පොළොව රත් වෙලා තියෙන, ජලය රත් වෙලා තියෙන, වායුගෝලය රත් වෙලා තියෙන, ඒ උෂ්ණත්වයේ තියෙනවා. නමුත් තවදුරටත් රත් වෙන එක නවතිනවා. ඉන් පස්සේ සිද්ධ වෙන්නේ හෙමින් සිසිලණය වීම. සිසිල් වීම. අර ජලයෙන් තාපය අවශෝෂණය කරගෙන හිටියානම් ඒවා පිට කරනවා. පොළවෙන් තාපය අවශෝෂණය කරගෙන තිබිච්ච ඒවත් පිට කරනවා. වායුගෝලයේ තියෙන තාපයත් පිට කරනවා. මේ විදිහට රාත්‍රී කාලයේදී සිද්ධ වෙන්නේ මුළු පරිසරයේම සිසිල් වෙන එක. පරිසරයේම හෙමින් සිසිල් වෙනවා. ඉතින් මේ සිසිල් වීම හොඳටම රෑ 12න් පස්සේ
සිසිල් වෙන අතටම ගොඩක් යනවා. එතකන් මේ රස්නේ තියෙනවා. සමහර කාලවල වලට වෙන්න පුළුවන් මේක රෑ 12 පහ වුණාට 1 2 වෙනකන්වත් සිසිල් නොවී තියෙන්න පුළුවන්. ගොඩක්ම එළි වෙන වෙලාවට සිසිල් වීම වෙන්න පුළුවන්. ඒක ඒ කාල අනුව පරිසර ස්වභාවය අනුව ඒක තීරණය වෙනවා. ඉතින් එහෙම සිසිල් වෙනකොට අර වාෂ්ප සංතෘප්ත වෙන්න පටන් ගන්නවා. සිසිල් වීමේදී මොකද වැඩි උෂ්ණත්වයකදී වැඩි වාෂ්ප ප්‍රමාණයක් තියාගන්න පුළුවන් වායුගෝලයේ තුල සංතෘප්ත තත්වයටපත් වෙන්නේ නැතුව සංතෘප්ත තත්වයටපත් නොවි වැඩි වාෂ්ප ප්‍රමාණයක් වායුගෝලයේ තුල රඳව ගන්න පුළුවන්. නමුත් වායුගෝලයේ සිසිල් වෙනකොට අර තියෙන වාෂ්පයෙන් සංතෘප්ත වෙනවා. වායුගෝලයේ සිසිල් වෙනකොට තියෙන වාෂ්පයෙන් සංතෘප්ත වෙන්න බලනවා. එහෙම වෙනවා. මොකද තියෙන වාෂ්ප ප්‍රමාණයම ප්‍රමාණවත් වෙනවා සංතෘප්ත වීම සඳහා. ඒකයි මේක වෙන්නේ. එතකොට වායුගෝලයේ සිසිල් වේගන යනකොට වායුගෝලයේ තියෙන වාෂ්ප වලින්ම ඔන්න වායුගෝලයේ යම්කිසි උෂ්ණත්වයකදී සංතෘප්ත වෙනවා. ආන්න එහෙම සංතෘප්ත වුණාට පස්සේ තමයි අර පිනි තැම්පත් වීම පටන් ගන්න. පිනි තැම්පත් වීම පටන් ගන්න මොහොත කියලා කියන්නේ සංතෘප්ත වෙන මොහොත. සංතෘප්ත වෙන මොහොත. අන්නේ මොහොතේදී වායුගෝලයේ තියෙන උෂ්ණත්වය ඒ උෂ්ණත්වයට තමයි තුෂාරාංකය කියලා කියන්නේ. ඒකට තුෂාරාංකය කියන්නේ පිනි තැම්පත් වීම ආරම්භ වන මොහොත. නැත්නම් අපි භෞතික විද්‍යාත්මකව මේක කියනවා නම් සංතෘප්ත තත්වයටපත් වෙන මොහොත. එතකොට දැන් මම මෙතෙන්ට එන්නම් ආපහු. මේ අර්ථ දැක්වීමට. මෙතන මගේ මේ පීඩනය P කියලා කියන්නේ කාමර උෂ්ණත්වයේදී වාෂ්ප මගෙන් ඇති කරපු පීඩනය. එතකොට කාමර උෂ්ණත්වයේදී ඒ අවකාශය තුල යම්කිසි වාෂ්ප ස්කන්ධයක් තියෙනවා. අනේ වාෂ්ප ස්කන්ධයෙන් ඇති කරන පීඩනය තමයි මෙතන මම මේ P කියලා දැම්මේ. දැන් ওই අවකාශය උෂ්ණත්වය අඩු කරලා තුෂාරාංකයටපත් වුණාමත් ඒ තුෂාරාංකයටපත් වෙන මොහොතේ ඒ අවකාශය තුල තියෙන්නේ අර ස්කන්ධෙමයි. මොකද තුෂාරාංකයටපත් වුණාට පස්සේ තමයි තුෂාර වශයෙන් පිනි වශයෙන් අර වාෂ්ප ඝනීභවණය වෙන්නේ. අනේ ඊට පස්සේ නම් ඒ අවකාශය තුල තියෙන වාෂ්ප ස්කන්ධය අඩු වෙනවා. නමුත් ඒ මොහොතම ගත්තොත් එහෙම කාමර උෂ්ණත්වයේ තිබිච්ච වාෂ්ප ස්කන්ධයම තියෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. ඒ නිසා තුෂාරාංකයටපත් වෙන මොහොතේදී කාමරය තුල තියෙන්නේ අර කාමර උෂ්ණත්වයේදී තිබිච්ච වාෂ්ප ස්කන්ධයමයි. නැත්නම් ඒ අවකාශය තුල තියෙන්නේ ඒ මුලින් තිබිච්ච උෂ්ණත්වයේ තිබිච්ච වාෂ්ප ස්කන්ධයමයි. ඒ නිසා තුෂාරාංකයටපත් වීමේදී වාෂ්ප ස්කන්ධයේ වෙනසක් වෙන්නේ නැහැ. වාෂ්ප ස්කන්ධයේ වෙනසක් වෙන්නේ නැති නිසා අපිට ආසන්න වශයෙන් සලකන්න පුළුවන් ඒ වාෂ්ප පීඩනය වෙනසක් වෙන්නේත් නැහැ කියලා. සුළු වෙනස්කමක් වෙනවා. නමුත් අංශක කීපයක උෂ්ණත්ව පහළ බැසීමක් නිසා මේක සෑහෙන වෙනස් වීමක් නෙමෙයි ආසන්න වශයෙන් සමානයි කියලා ගන්න පුළුවන්. ඒ අනුව ගත්තාම කාමර උෂ්ණත්වයේදී වාෂ්ප මගින් ඇති කරපු පීඩනය තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්පය මගින් ඇති කරන පීඩනයට සමානයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙම ගත්තාම අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය ලියන්න පුළුවන්. කාමර උෂ්ණත්වයේදී ආංශික පීඩනය වෙනුවට අපි දැන් ලියනවා තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. කාමර උෂ්ණත්වයේදී ආංශික පීඩනය සමානයි. කාමර උෂ්ණත්වයේදී වාෂ්ප වල ආංශික පීඩනය සමානයි. තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒ නිසා මෙන්න මේ P වෙනුවට අපි P නෝට් දානවා. ඒකේ අදහස් කරන්නේ තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒක බෙදන්න ඕන කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. ගුණ කිරීම 100. දැන් එතකොට බලන්න අපිට නැවතත් සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා ටිකක් හොඳ ප්‍රකාශනයක් ලැබෙනවා. ඒ කියන්නේ ගණනය කරගන්න දත්ත හොයාගන්න පහසු වෙන විදිහේ සම්බන්ධතාවයක් අපිට ලැබෙනවා. ඉතින් ඒ දක්වා තමයි මේක වෙනස් කර මේ ගෙනාවේ. මොකද ඔය අර්ථ දක්ව ගන්න ඕනෑම රාශියක් අවසානයේදී අපිට පරීක්ෂණාත්මකව ලබා ගන්න, හොයාගන්න, ගණනය කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මේ පුළුවන්කම ලැබෙන රාශියක් දක්වා මේක වෙනස් කර සකස් කර ගන්නවා. ඉතින් මේ සකස් කිරීම තමයි මෙතනත් මේ සිද්ධ වුණේ. දැන් අපිට ලැබිලා තියෙනවා වඩා හොඳ අපිට මැනගන්න පුළුවන් රාශීන් ඇසුරෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවය ප්‍රකාශ කරන විදියක්. ඒ අනුව ගත්තාම සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයේ බෙදීම කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයේ ගුණ කිරීම 100. මේ විදිහට අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ ගණනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඊළඟ කොටසට යන්නම්. මම ශීඝ්‍ර මතක් කිරීමක් ඔය කළේ.
ඊළඟ කොටසට යනවා තාපේ පාඩමේ අපිට අවසානයේට ළඟා වෙලා තියෙන මේ තාප සන්නයනය කියන කොටසටයි යන්න තියෙන්නේ. පොඩි විෂය කරුණු ප්‍රමාණයක් තමයි මේ තාප සන්නයනය කියන කොටසේ තියෙන්නේ. මම කලිනුත් මතක් කරා මේ තාප සංක්‍රමණය වෙන ක්‍රම තුනක් ගැන. සන්නයනය, සංවහනය සහ විකිරණය කියලා. සංවහනය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා දුන්නා. ඊළඟට විකිරණය පිළිබඳව දීර්ඝ වශයෙන් අපි මේ පාඩමේදී දැන් සාකච්ඡා කරන්නේ. ඒක පදාර්ථය සහ විකිරණය කියන පාඩමේදී තියෙනවා. සන්නයනය පිළිබඳව යම්කිසි අදහසක් අපි ලබා ගන්නවා මේ පාඩමේදී. ඉතින් සන්නයනයේදී සන්නයනය කියන්නේ තාපයේ සංක්‍රමණය වෙන ක්‍රමයක්. ඒ ක්‍රම තුනෙන් එකක් තමයි සන්නයනය කියලා කියන්නේ. සන්නයනයේදී තියෙන විශේෂත්වය තමයි තාපයේ සංක්‍රමණය වෙන්නේ යම්කිසි මාධ්‍යයක් ඔස්සේ වස්තුවක හෝ පද්ධතියක හෝ තියෙන තාපය සංක්‍රමණය ඔය සන්නයනය කියන ක්‍රියාවලිය ඔස්සේ සංක්‍රමණය කිරීම සඳහා තවත් මාධ්‍යයක් අවශ්‍යයි. උණුසුම් වස්තුව හෝ උණුසුම් පද්ධතිය විතරක් තිබුණට ප්‍රමාණවත් නැහැ. ඒ වස්තුව සමග ඒ පද්ධතිය සමග ගැටෙන තවත් මාධ්‍යයක් අවශ්‍යයි. ඉතින් එහෙම මාධ්‍යයක් ඒ වස්තුව හෝ පද්ධතිය සමග ගැටෙනකොට ඒ උණුසුම් පද්ධතියේ තියෙන තාපය අර මාධ්‍ය අංශු මගින් ලබා ගන්න. අවශෝෂණය කරනවා. ඒ අංශු මගින් ඒ තාපය ලබා ගත්තට පස්සේ අවශෝෂණය කරාට පස්සේ ඒ අංශු ඊට යාබද අංශු වලට මේ ශක්තිය දෙනවා. ඉතින් ඔය විදියට අංශුවෙන් අංශුවට මේ ශක්තිය ලබා දෙමින් මාධ්‍යයේ ඔස්සේ ඒ ශක්තිය ගෙන යන්න පුළුවන්. අර වස්තුවෙන් ගන්න ශක්තිය, වස්තුවෙන් අවශෝෂණය කරන ශක්තිය මාධ්‍ය ඔස්සේ ගෙන යන්න පුළුවන්. මාධ්‍ය ඔස්සේ ගෙන යන්න පුළුවන්. එහෙම ගෙන යන එක මේ උණුසුම් වස්තුව මෙතන නම් තියෙන ඒ වස්තුවෙන් ශක්තිය මේ අංශුව ගන්නවා. ඒ අංශුවෙන් ඊට යාබද අංශුව ගන්නවා. ඒ අංශුවෙන් ඊට යාබද අංශුව ගන්නවා. මෙහෙම යාබද අංශුවෙන් අංශුවට මේ ශක්තිය අරගෙන යන ක්‍රියාවලිය තමයි සන්නයනය කියලා කියන්නේ. මේකට තමයි සන්නයනය කියලා කියන්නේ. ඉතින් එහෙම සන්නයනය කරන්න හැම ද්‍රව්‍යයකටම හැම මාධ්‍යයකටම පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම හොඳින් සන්නයනය කරන්න. සන්නයනය නම් යම් ප්‍රමාණයකට කරයි හැම මාධ්‍යයකින්ම. නමුත් හොඳ සන්නායකයක් වෙන්න පුළුවන් කමක් නැහැ හැම එකකටම. හැම මාධ්‍යයකටම හැම ද්‍රව්‍යයක්ම හොඳ සන්නායකයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් හොඳින් තාපයේ සන්නයනය කරන ද්‍රව්‍ය සුසන්නායක කියලා හඳුන්වනවා. එහෙම තාපය සන්නයනය නොකරන හොඳින් සන්නයනය නොකරන ද්‍රව්‍ය කුසන්නායක කියලා හඳුන්වනවා. ඉතින් මේ සුසන්නායක නැත්තම් හොඳින් තාපය සන්නයනය කරන ද්‍රව්‍ය අපි ගත්තාම බොහෝ විට ඒවා ලෝහ. කොහොමයක් ලෝහ හොඳින් තාපය සන්නයනය කරනවා. මේකට විශේෂ හේතුවක් තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම. ලෝහයක නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම. ඒක වැදගත් දෙයක් සන්නයනයේට. අපි දන්නවා දැන් තාපේ පාඩම ඉගෙන ගන්නකොටත් නිදහස් අපි ධාරා විද්‍යුතේ පාඩම ඉගෙන ගන්නකොටත් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන විද්‍යුතේ සන්නයනය කිරීම සඳහා. විද්‍යුතේ සන්නයනයේට නිදහස් ඉලෙක්ට්‍රෝන, මුක්ත ඉලෙක්ට්‍රෝන හේතු වෙනවා. ඒවා තමයි වාහක හැටියට ක්‍රියා කරන්නේ. තාපයේ සන්නයනයේටත් මේ නිදහස් ඉලෙක්ට්‍රෝන තමයි උපකාර කරන්නේ. වඩා කාර්යක්ෂම සන්නයනයක් සඳහා, වඩා හොඳ සන්නයනයක් සඳහා නිදහස් ඉලෙක්ට්‍රෝන තමයි උපකාර කරන්නේ. මොකද ඔය අංශුවෙන් අංශුවට අපි ගත්තොත් එහෙම මොකක් හරි මාධ්‍යයක ඝන ද්‍රව්‍යයක් කියලා හිතමුකෝ. එතකොට ඒ වගේ ඝන ද්‍රව්‍යයක දැන් මේ වගේ මේ කෙලවරක් රත් කරනවා දණ්ඩේ. ඒ රත් කරනකොට ඒ දණ්ඩ දිගේ තාපය ගලාගෙන යනවා. එතකොට ඒක සිද්ධ වෙන්න ඉලෙක්ට්‍රෝන උපකාර වෙනවා. මොකද මේ කෙලවරේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික අර සපේන තාපය අවශෝෂණය කරගෙන ඒවා උත්තරණ චාලක ශක්තිය හැටියට ගබඩා කරගන්නවා. ඊළඟට ඉලෙක්ට්‍රෝන වේගෙන් ගමන් කරද්දී යාබද පරමාණු සමග ගැටෙනවා. එහෙම ගැටුණාම මේ පරමාණු වලට ශක්තිය ලැබෙනවා. ඔය විදියට දිගටම ශක්තිය ඉලෙක්ට්‍රෝන මගින් අරගෙන යනවා. සන්නයන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එහෙමයි. එනිසා තමයි ලෝහ හොඳ සන්නායක බවට පත් වෙන්නේ.
තාපයත් හොඳින් සන්නායනය කරනවා විදුලියත් හොඳින් සන්නායනය කරනවා. ඔන්න ඔය විදිහට තාපය සන්නායනය කරනවා. ඉතින් අපි මේ ක්‍රියාවලිය තාප සන්නායනයේ යාන්ත්‍රණය කියලා හඳුන්වන්නේ. ඒතර හොඳට සන්නායනය කරන ද්‍රව්‍ය සන්නායක, සුසන්නායක, සන්නායනය නොකරන ද්‍රව්‍ය කුසන්නායක කියලා කියනවා. එතකොට දණ්ඩ අවුරලා නැත්තම් මේ රූප සටහනේ පෙන්වලා තියෙන විදිහට දණ්ඩ අවුරලා නැත්තම් ඒ කියන්නේ වටේ මොනවා හරි තාප පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරලා නැත්තම් අපි ඒකට කියනවා නොඅවුරන ලද දණ්ඩක් කියලා. ආවරණය කරලා නැත්තම් ඔහම තාප පරිවාරක ද්‍රව්‍යයකින් වටේ ආවරණය කරලා නැත්තම් නොඅවුරන ලද දණ්ඩක්. ඉතින් ඒ නොඅවුරන ලද දණ්ඩක කෙලවරකින් මෙම තාප ශක්තිය දෙනකොට ඔය කිව්ව ක්‍රමයට තාපය සන්නායනය වෙනවා. හැබැයි මෙහෙම සන්නායනය වෙනකොට මේ ඉදිරියටත් තාපය ඔහම ගලාගෙන යනවා. දණ්ඩ අවුරලා නැති නිසා මේ විදිහට මේ බාහිර පුෂ්ඨයට ගිහින් ඒ පුෂ්ඨේනොත් පිටතට තාපය ගලනවා පිට වෙනවා. මේ පැත්තෙනුත් මෙහාට යනවා මෙහෙමත් පිට වෙනවා. කොහොමත් තාපය පිට වෙනවා. මේ පුෂ්ඨවලුත් පිට වෙනවා. මොකද දණ්ඩ අවුරලා නැති නිසා. ඉතින් කොහොම නමුත් මේ විදිහට තාපය ගලාගෙන යන්න පටන් ගත්තාම මේ පැත්ත යම් උෂ්ණත්වයක අපි පවත්ව ගත්තොත් එහෙම දණ්ඩ දිගේ ඔහම එන්න උෂ්ණත්වය අඩු වෙගෙන යනවා. උෂ්ණත්වය අඩු වෙගෙන යනවා. මේ කෙළවරේ යම් උෂ්ණත්වයකටපත් වෙනවා. ඒ දණ්ඩ දිගේ උෂ්ණත්වයේ බැස්මක් ඇති වෙනවා. දණ්ඩ දිගේ උෂ්ණත්ව බැස්මක් ඇති වෙනවා. ඒ ඔහම දිගටම තාපයේ සපයද්දී මේ කෙළවරකින් දිගටම තාපයේ සපයද්දී මේ දණ්ඩ දිගේ උෂ්ණත්ව මුලදී විචලනයේ වුණත් ටික වෙලාවක් ගියාට පස්සේ නියත උෂ්ණත්ව වලටපත් වෙනවා. ඒ තැන් නියත උෂ්ණත්ව වලටපත් වෙනවා. කියන්නේ අපි දණ්ඩේ මේ වගේ තැනක යම් උෂ්ණත්වයක් මන්නාම θ1 කියලා හිතමු. ඒ θ1 දිගටම θ1 විදිහටම පවතිනවා. මෙතන θ2 නම් ඒක θ2 ඒ විදිහටම පවතිනවා. නියත උෂ්ණත්ව වලටපත් වෙනවා. ඉතින් අන්න එහෙම නියත උෂ්ණත්ව වලටපත් වුණාම අපි කියනවා දණ්ඩ අනවරත අවස්ථාවටපත් වෙලා තියෙන කියලා. ඉතින් එතකොට අපිට පුළුවන් මේ උෂ්ණත්ව අනුක්‍රමණයක් උෂ්ණත්ව බැස්මක් හොයාගන්න. නමුත් අපි මේ වගේ මේ නොඅවුරන ලද දණ්ඩක ඒ වගේ උෂ්ණත්ව බැස්ම උනත් උෂ්ණත්ව අනුක්‍රමණය හොයාගත්තොත් එහෙම අපිට දකින්න ලැබෙනවා මේ එක තැනින් තැන මේ උෂ්ණත්ව අනුක්‍රමණය වෙනස් වෙනවා. ඒ උෂ්ණත්ව විචලනය මෙහෙම දණ්ඩේ මයින දිග සමග අපි ප්‍රස්ථාර ගත කළොත් එහෙම අපිට මෙහෙම සරල රේඛාවක් ලැබෙන්නේ නැහැ. මේ වගේ වක්‍ර රේඛාවක් ලැබෙනවා. එකෙන් අදහස් කරන්නේ තනින් තන උෂ්ණත්ව අනුක්‍රමණය වෙනස් වෙනවා කියන එක. නමුත් මේක අනවරත අවස්ථාවටපත් වෙලා තියෙන්නේ. නියත උෂ්ණත්ව අනුක්‍රමණයක් නැහැ. යම්කිසි ඡේදයක් අපි සැලකුවොත්, යම් හරස්කඩක් සැලකුවොත්, ඒ හරහා යම්කිසි නියත තාප ප්‍රමාණයක් ගලාගෙන යනවා. එහෙනම් යම් ශීඝ්‍රතාවකින් තාපය ගලාගෙන යනවා. වෙනත් හරස්කඩක් සැලකුවොත් එහෙම ඒත් එතනින් ගලාගෙන යන ශීඝ්‍රතාවය නියතයි. නමුත් ඒක මෙතෙන්ට සමාන නැහැ. එහෙම තමයි වෙන්නේ නොඅවුරන ලද දණ්ඩක. අවුරල නැති දණ්ඩක. තාප පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරලා නැති දණ්ඩක සිද්ධ වෙන්නේ මේ විදිහට. එතකොට නමුත් දණ්ඩ තියෙන්නේ දැන් අනවරත අවස්ථාවේ. මොකද දැන් උෂ්ණත්ව තනින් තන තියෙන උෂ්ණත්ව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම යම් හරස්කඩයන් හරහා යම් අපි සලකන ඡේද හරහා තාපයේ ගලාගෙන යන ශීඝ්‍රතාවයන් වෙනස් වෙන්නේ නැහැ. ඒකත් එහෙම තියෙනවා. ඒ වුණත් ඒ ස්ථාන දෙකක තාපය ගලා යන ශීඝ්‍රතාව දෙක සංසන්දනය කළොත් ඒක වෙනස්. යම් තැනකින් ගලාගෙන යන ශීඝ්‍රතාවය නියතව තියෙනවා. ඉතින් මේක තමයි තත්වයේ අවුරලා නැති දණ්ඩක. දැන් දණ්ඩ ඇවුරුවොත් ඒ කියන්නේ මේක මේ වටේ පුෂ්ඨ වලින් තාපයේ පිට නොවන විදියට අපි තාප පරිවාරක ද්‍රව්‍යයකින් ඇවුරුවොත් මෙහෙම ආවරණය කළොත් තාප පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කළොත් එතකොට මේ පැත්තෙන් අපි එක කෙළවරකින් තාපය සපයද්දී මේ තාපය ගමන් කරන්නේ දණ්ඩ දිගේ පමණයි. දණ්ඩ දිගේ පමණයි. එතකොට තාපය ගලා යන්නේ. දිගේ ගලා යන තාපය අනික් කෙළවරින් පිට වෙනවා. බාහිර පුෂ්ඨ වලින් තාපය හානි වෙන්නේ නැහැ. නිසා මෙහෙම දිගටම තාපය සපයද්දී යම් අවස්ථාවකට පස්සේ අර කලින් වගේම
අනවරත තත්වයටපත් වෙනවා. අනවරත තත්වයටපත් වෙච්චාම මේ එක තැන්වල උෂ්ණත්වය නියත තත්වයන් වලටපත් වෙනවා. විවිධ ස්ථානවල උෂ්ණත්වය නියතාගයන් වලටපත් වෙනවා. ඒ වගේම මේ හැම ඡේදයක් හරහාම එකම ශීඝ්‍රතාවයකින් තාපය ගලාගෙන යනවා. කලින්ට වඩා වෙනස්. මම කලින් කිව්වේ යම් ස්ථානයක් හරහා තාපය ගලාගෙන යන ශීඝ්‍රතාවය නියතව පවතිනවා. නමුත් ස්ථාන දෙකක් ගත්තොත් එහෙම ඒ ශීඝ්‍රතාව දෙක වෙනස් වෙනවා කියලා. නමුත් මේකෙදී හැම ස්ථානයකම නියත අගයකටපත් වෙනවා වගේම තමයි හැම තැනම එකම ශීඝ්‍රතාවයකින් තාපය ගලාගෙන යන්න පටන් ගන්නවා. මෙතන යන ශීඝ්‍රතාවයමයි මෙතන තියෙන්නේ. ඒකමයි මෙතන තියෙන්නේ. මොකද මෙහෙන් එන එක යන්න එපා. ඒ වගේම මේ පිට වෙන ශීඝ්‍රතාවයත් ඒකටම සමානයි. දැන් අනවරත අවස්ථාවටපත් වුණාම ඇතුළු වෙන ශීඝ්‍රතාවය හැම ඡේදයක් හරහා ගලාගෙන යන ශීඝ්‍රතාවයටම සමානයි. ඒක පිට වෙන ශීඝ්‍රතාවයටත් සමානයි. ඒ වගේම උෂ්ණත්ව අනුක්‍රමණය නියත වෙනවා. මේ වගේ අපිට උෂ්ණ දිග සමග මේ කෙළවරේ ඉඳලා මයින දිග සමග උෂ්ණත්ව විචලනයේ ප්‍රස්ථාරගත කළොත් එහෙනම් අපිට සරල රේඛාවක් ලැබෙනවා. ඒ කියන්නේ නියත උෂ්ණත්ව අනුක්‍රමයකටපත් වෙනවා. එhmenan අවුරන ලද දණ්ඩක් අනවරත අවස්ථාවටපත් වුණාට පස්සේ දණ්ඩේ සෑම ඡේදයක් හරහාම එකම ශීඝ්‍රතාවයකින් තාපය ගලාගෙන යන්න පටන් ගන්නවා. ඒ වගේම දණ්ඩ දිගේ නියත උෂ්ණත්ව අනුක්‍රමණයකටපත් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී දණ්ඩ හරහා තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය d කිව්වට dt සමානයි. ඔක රඳා පවතින සාධක කීපයක් තියෙනවා. එකක් තමයි මේ දණ්ඩේ ස්වභාවය මත. ඒක රඳා පවතින්නම ඕනනේ. දණ්ඩ හදලා තියෙන්නේ මොන ද්‍රව්‍යයකින්ද කියන කාරණය මේකට අදාළ වෙනවා. මොකද විවිධ ඒවා එකම විදියට තාපය ගලාගෙන යන්නේ නැති නිසා. එහෙනම් දණ්ඩ හදලා තියෙන ද්‍රව්‍ය මත රඳා පවතින එක්තරා නියතයක් මේකට හේතු වෙනවා, බලපානවා. ඒක අපි කියනවා තාප සන්නායකතාවය කියලා. තාප සන්නායකතාවය අපි K කියලා ගන්නවා. ඒ වගේම මේ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය. දණ්ඩේ හරස්කඩ වර්ගඵලය මතත් මේක රඳා පවතිනවා. වඩා විශාල හරස්කඩ වර්ගඵලයක් තියෙනවා නම් වැඩි ශක්ති ප්‍රමාණයක් යන්න පුළුවන්කම තියෙනවා. එතකොට හැබැයි මේ පැත්තෙන් සපයන්න ඕන තරම්. මේ පැත්තෙන් සපයන විශාල ප්‍රමාණයක් එහෙම සපයන්න ඕනේ. මේ පැත්තෙන් සීමාවක් නැතුව නැත්තම් මේක කොච්චර ලොකු කළත් වැඩක් නැහැ. මෙහෙන් දෙන්නේ ටිකයි නම් දෙන ටික තමයි යන්නේ. නමුත් මෙහෙන් විශාල වෙන තරමට හරස්කඩ වැඩි වෙන තරමට මෙහින් ශක්තිය දිගටම ලැබෙනවා කියන උපකල්පනය කළොත් එහෙම හරස්කඩ වර්ගඵලය වැඩි වෙද්දී තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එන ඒ මත රඳා පවතිනවා. අනික් කාරණය තමයි උෂ්ණත්ව අන්තරය. උෂ්ණත්ව අන්තරය නැත්නම් උෂ්ණත අනුක්‍රමණය. උෂ්ණත අනුක්‍රමණය වැඩි නම් වැඩි ශීඝ්‍රතාවයකින් තාපය ගලාගෙන යනවා. ඉතින් අපි උෂ්ණත අනුක්‍රමණය හොයන්නේ අපිට හොයන්න පුළුවන් මේ ඕනෑම ස්ථාන දෙකක් අතර උෂ්ණත්ව අන්තරය ඒ ස්ථාන දෙක අතර පරතරයෙන් බෙදපුහම අපිට ලැබෙන උෂ්ණත්ව අනුක්‍රමය θ1 ඍණ θ2 බෙදීම d. ඒක අපිට ඕන නම් දණ්ඩේ දෙකලවර උෂ්ණත්ව අන්තරය අරගෙන දණ්ඩේ දිගෙන් බෙදුවත් ලැබෙනවා. එහෙම නැත්නම් දණ්ඩ මත ඕනෑම ලක්ෂ දෙකක් අරගෙන ඒ ලක්ෂ දෙකේ උෂ්ණත්වය නරන් ඒ ලක්ෂ දෙක අතර පරතරයෙන් බෙදුවත් අපිට ඒ උෂ්ණත්ව අනුක්‍රමණය කියන එක ලැබෙනවා. කොහොම ගත්තත් එකම ආගේ ලැබෙන්නේ. මොකද උෂ්ණත්ව අනුක්‍රමණය නියතයක් බවට පත් වෙලා තියෙන නිසා. මම කිව්වා අවුරන ලද දණ්ඩක නම් උෂ්ණත්ව අනුක්‍රමණය නියතයක් බවට පත් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව තමයි අපිට මේ පාඩම යටතේ සාකච්ඡා කරන්න තියෙන්නේ. මම සම්පූර්ණයෙන්ම දැන් තාපයට අදාළ සිද්ධාන්ත සියල්ලක්ම මේ ශීඝ්‍ර පුනරීක්ෂණ පාඩමාලාව යටතේ සාකච්ඡා කළා. මම තව බහුවර්ණ කිහිපයක් සාකච්ඡා කරනවා මේ යටතේ. හැබැයි මේකෙන්ම සහායමකටපත් වෙන්න එපා කියලායි මම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේක භාවිතා කරන්න, මේ සිද්ධාන්ත නැවත මතකයේ අලුත් කර ගැනීම සඳහා භාවිතා කරන්න. ඒ වගේම ඔයාලගේ සිද්ධාන්ත පොතට, සිද්ධාන්ත පාඩමට නැවත යන්න ඕන තැන කොතනද කියලා හොයාගන්න සලකුණු ටිකක් හැටියට මේක පාවිච්චි කරන්න. ඒ වගේම විශාල වශයෙන් ගැටලු විසඳන්න. ඒකෙන් තමයි හොඳ ප්‍රවීණතාවයක්, නිපුණතාවයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.